ස්වාමීන් වහන්සේගේ උතුම් නාමයෙන් අපි කල්වර නමස්කාර දේවස්ථානයේ මේ දේව මෙහෙයට ඔබ ශාරීරිකව කීප දෙනෙක් සහභාගී වෙනවා. හැබැයි Zoom එක හරහා තාක්ෂණය හරහා බොහෝ අය සහභාගී වෙනවා. ඉතින් අපි ඔබ ඔක්කොම අල්ලව ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අපිට යන්න වචනයට යන්න ඉස්සෙල්ලා මම කැමති තවදුරටත් තවත් තියෙනවා නිවේදන කීපයක් කරන්න. අපි ගිය සිකුරාදා මැද පෙරදිග සිටින්නා වූ ශ්‍රී ලාංකිකයන් උදෙසා සේවයක් පටන් ගත්තා. හැන්දෑවේ 3:00ට. හැන්දෑවේ 3:00ට Zoom එකේ. අපි ඒ සේවයටත් ඔබට ආරාධනා කරනවා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඒකේ ආශිර්වාදය ලබන්න පුළුවන්. ඔබ කොහේ හිටියත්. විශේෂයෙන් මේක අපි මැද පෙරදිග ඉලක්ක කරගෙන ගන්නේ. හැබැයි Zoom link එක වට ආපුවම ඔබ කොහේ හිටියත් ඔබට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රාදාවකම හැන්දෑවේ 3:00ට ඒ සේවය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. හොඳ නමස්කාර කාලයක් එක්ක ඊට පස්සේ වචනයත් එක්ක සහභාගීත්ව කාලයක් ඒ කියන්නේ එකිනෙකාට සාක්ෂි දරන්න වෙලාවක් අපි ඒකෙදී ලබලා දෙනවා. ඒකම අපි සතියේ අනිත් දවස්වල දැන් අද ඉරිදා මේ 10 සර්විස් එක උදේ 8ට අපි ඉංග්‍රීසි එක තිබ්බා. ඒ වගේම ඉරිදාත් එහෙමම තියෙනවා. ඊට වෙනසක් වෙනවා නම් අපි ඔබ දැනුවත් කරනවා. ඒ කියන්නේ මේ අපි රැස්වීම් කීපයක් පවත්වන නිසා ඔබ මේවට සංවේදීව ඉන්නවා නම් ඔබට දැනුවත් වෙන්න පුළුවන් මේ Zoom එක හරහා දෙන නිවේදන හරහා. ඒක නිසා අපි අඟහරුවාදා ආපහු අනිද්දා අපි රැස් වෙනවා උදේ 8:00ට. යාඥා කාලයක් බයිබලය නැවත ආවර්ජනය කර ගැනීමක් අපි අද ඉගෙන ගත්ත දේ සාකච්ඡා කිරීමක් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම යාඥා කළ සහභාගීත්වයේ ඉන්න වෙලාවක් නිරාහාර යාඥා කාලයක් අඟහරුවාදා. ඔබට පුළුවන් නිරාහාරව ඒ කාලේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වැය කරන්න. ඒ වගේම සිකුරාදා උදේ 9ට නැවතත් අපි රැස් වෙනවා මිදීම උදෙසා යාඥා කරන්න. අපි එක ප්‍රශ්න වල හිර වෙලා ඉන්නවනේ. එක දේවල් වල අපි පොරබදිනවනේ. ඒ වගේ නිදහස් වෙන පිණිස යාඥා කරන්න දෙවියන් වහන්සේ අපිට ඒ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. උදේ 9ට මිදීම උදෙසා අපි යාඥා කාලයක් Zoom එකේ නැවතත් පවත්වනවා. ඒ වගේම සෙනසුරාදා හවස 3ට බයිබල් අධ්‍යයනයක් එක්ක අපි සේවය කරන්න වූ අයව පුරුදු පුහුණු කරනක ඒ වගේම සහභාගීත්වයක් නමස්කාර කාලයක් එතනදිත් පැවැත්වෙනවා. ඔබට එන්න පුළුවන් හැන්දෑවේ 3ට සෙනසුරාදා. ඉතින් මේ වගේ මේවා මතක තියාගන්න. බොහෝ රැස්වීම් තියෙනවා Zoom එකේ. මම හිතන්නේ අපි ශාරීරිකව රැස් වෙනවට වඩා වැඩි රැස්වීමක් අපිට Zoom එකේ රැස්වීම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. මොකද ඒවා කොච්චර කාලෙ ඔහොම තියෙයිද දන්නේ නැහැ. තියෙන උපරිමය ගන්න. අනිත් එක තමයි අපි මේ Zoom එකේ දෙන රැස්වීමට ඔබ සම්බන්ධ වුණොත් ඔබට හරි පහසුවෙන් දැන් ඉරිදා දවස් සුද්ධෝ සහභාගීත්වයට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද මේකේ අපි සුද්ධෝ සහභාගීත්වය දෙනවා. දැන් අදත් අපි මේ දේව මේ අවසානයේ සුද්ධෝ සහභාගීත්වය ඔබත් එක්ක බෙදා ගන්නවා. ඒක නිසා ඒකට සූදානම් වෙන්න. ඒ අවශ්‍ය කරන දේවල් පාන්ද ඒ බීම එකක්ද ඔයාලා ඇස් එකලා තියාගෙන පවුලක් හැටියට ඉඳගෙන දේව සභාවට සම්බන්ධ වෙනවා වගේ මේකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඒකේ ආශිර්වාදය ලබන්න. එතනයි සහභාගීත්වය තියෙන්නේ. ශාරීරිකව බෑ. හැබැයි තාක්ෂණය හරහා පුළුවන්. එතකොට ඔබගේ ගෙදර ඉඳලා ඔබට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කරුණාකරලා ඒක ගැන අවධානය යොමු කරන්න. අනිත් එක තමයි අපි ඒ නිවේදන අතර තව නිවේදනයක් තියෙනවා අපිට මේ පාස්ටර් වර්නන්ගේ ආදරණීය භාර්යාව ස්වර්ගස්ථ වුණා පෙරේදා ඊයේ තමයි අවසාන කටයුතු සිදු කරේ. දෙවියන් වහන්සේගේ දරුවන් සමග එකතු වෙලා ඇයට ගෞරවය දෙමින් ඒ අවසාන කටයුතු සිද්ධ වුණා. මම හිතන්නේ FB එකේ එහෙම ඔයගොල්ලන් බොහෝ දෙනෙක් ඒක දකින්න ඇති. ඒ අවසාන කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අපේ ශෝකය පාස්ටර් වර්නන් ඇතුළු දරුවන්ට විරුක්ෂාන් එයාගේ පවුල ඒ වගේම පාස්ටර් අරවින්ද දිනාලි අපේ පවුල පාස්ටර් වර්නන්ගේ ඉමීඩියට් ෆැමිලි එක. ඒ කිට්ටුම පවුලේ අයත් එක්ක අපේ ශෝකය අපි බෙදා ගන්න. ඒ වගේම ඩේසි සහෝදරියට ආදරය කරපු සියලු දෙනා එක්ක අපේ ශෝකය අපි බෙදා ගන්නවා. අපි එක පැත්තකින් දුකයි අනිත් පැත්තෙන් සන්තෝෂයි. ඇය ස්වර්ගයේ නිසා. ඇය සදාකාල ජීවනය වේදනාවල වලින් ප්‍රශ්න වලින් දුකෙන් ලෙඩ වලින් එයා නිදහස්. එයා දැන් සදාකාලික දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සැනසීමට ඇතුළු වුණා. ඒ මරණය සම්බන්ධව නිවේදනය. දැන් අපි මගුලක් සම්බන්ධව නිවේදනයකුත් දෙනවා. ආසයිද ඒක දැනගන්න. කවුද මේ බඳින්න යන්නේ? ඔව්. මැරෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ කිව්වා බඳින්න ඕනි කියලා. ඉතින් ඔයා දන්නවද? මැරෙන්න ඉස්සෙල්ලා බඳින්න ඕනි කිව්වින්ද අපි දැන් බඳින්නයි යන්නේ. හැබැයි මේ මංගල්‍යයට බොහෝ දෙනෙකුට සහභාගී වෙන්න බෑ. ඒක නිසා මම මේ නිවේදනය දෙන්නේ. ඒක නිසා ඔබ සියලු දෙනාට දැනුම් දෙනවා අපේ සභාවේ සේවය කරන අරුණිගෙත් අතුලගෙත්. අරුණි අතුල එයාගේ ආදරණීය දියණිය එකම දියණිය එයා විවාහ වෙනවා විලි සහ නටාලි වෙල්ලේ කියන පවුලේ
ඒගොල්ලොත් සභාවේ සම්බන්ධ වෙලා සේවය කරන පවුලක්. ඒගොල්ලොන්ගේ කනිටු පුත්‍ර කනිටු පුත්‍ර කිව්වම කියන්නේ දෙවනි පුතායා. දෙවනි පුතා ඩර්වින් විවාහ වෙනවා. මේගොල්ලෝ ඇත්තටම දන්නේ නැහැ කොහෙද මේගොල්ලෝ මේ යන්නේ කියලා දැන්. ඒක අපිට යාඥා කරන්න ඕනේ මේගොල්ලන්ට. ඔයාලට තේරුණාද? කොහොනවට ඇතුල් වෙනවද කියලා මේගොල්ලෝ තාම දන්නේ නැහැ. ඒක නිසා අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ තුල දවස ගානේ දේවල් එලිදරව් වෙලා දේව බය ඇතුව උන්වහන්සේ තුල මේ ජීවිතය අන්න ඒට ආශිර්වාදයක් වෙන පිණිස ගොඩනගා ගන්න, ශක්තිමත් කරගන්න උදව් කරන්න කියලා. ඒක පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා. උදෑසන 10ට. ඒක සෙනසුරාදාවක්. ඉතින් අපි කතා කර ගන්නවා මේක Zoom එකේ දෙන්න තමයි අපිට දෙන්නේ. බොහෝ දෙනෙකුට සහභාගී වෙන්න බැරි නිසා 50 දෙනාටයි අවස්ථාව තියෙන්නේ. දෙපැත්තෙම පවුල් දෙකෙන්ම 50 දෙනාටයි එන්න පුළුවන්. ඉතින් මේ ශාලාවේ පැවැත්වෙන්නේ. ඉතින් ඒක අපි Zoom එකේ ඔබත් එක්ක සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා ඒකට සූදානම් වෙන්න. සෙනසුරාදා 10ට දෙසැම්බර් මාසේ 12 වෙනිදා. ඉතින් ඒක විවාහ මංගල්‍යයක් සම්බන්ධව අමාලිගේ ඩර්වින්ගේ නිවේදනයයි. ඉතින් ඒ නිවේදන අපි ඇහුවට පස්සේ දැන් අපේ අවධානය අපි යොමු කරන්න යනවා මේ වෙලාවේදී ලියවිල්ලට. හොඳයි. කොහෙද අපි ඉන්නේ? අපි ඉන්නේ එළිදරව් පොතේ. ඉතාමත්ම වැදගත්. මේ කාලේ මම හිතන්නේ බොහෝ දෙනෙක් එළිදරව් පොත අධ්‍යයනය කරනවා. එළිදරව් පොත කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. මොකද අවසාන කාලය සම්බන්ධව බොහෝ උනන්දුවක් මිනිසුන්ගේ දැන් තියෙනවා. ඒව ගැන අපි ගොඩාක් දේශනාවල් අහනවා. ගොඩාක් පණිවිඩ එක එක සභාපාලකවරු දේවගතිවරු බෙදා ගන්න විවිධාකාර පණිවිඩ අපි අහනවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි මේවා ඇහෙන්න තමයි අපිට දේව වචනේ ඇහෙන්න තමයි අපි ඒක අල්ලගත්තම අදාළ කරගත්තම තමයි අපේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ. ඒතකොට තමයි මේ භයංකර කාලයන් වලට අපි සූදානම් වෙන්න යන්නේ. එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ ලෙයින් මුදනු ලැබුවා උසනගක් හැටියට අපි මේ එන්න යන්නා වූ මහා පීඩා කාලය ගැන බය වෙන්න ඕනේ නැහැ. මොකද බයිබලයේ කියනවා උන්වහන්සේව අදහගෙන ජීවත් වෙන දැන් උන්වහන්සේව බරපතලේ සලකගමින් ජීවත් වෙන මිනිස්සයා ඔසවා ගන්නු ලබනවා කියලා. ඒක තමයි අපි මේ බයිබලයේ කියවන්නේ. අපි බයිබලයේ කියවනකොට අපි පළවෙනි පරිච්ඡේදයේ දකින්න එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ දකින්නේ යොහන්තුමා දකින්නවා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේව. මලවුන්ගේ නුත්තාන වුණා වූ අනර්ග වූ වර්ධනද ආලෝකේ පිරි දීප්තිමත් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලස්සන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව දර්ශනයක් එනවා පැට්මොස් කියන දූපතේ යොහාන් කියන උන්වහන්සේගේ ගෝලයා යොහන්තුමා එයා පැට්මොස් දූපතට ආව පිටිවහල් කරනු ලැබුවා එයාගේ ඇදහිල්ල නිසා. එයා මේ ඒ ආසියාවේ සුළු ආසියාවේ සභා 7ටම මඟ පෙන්වූ දේවදාසයා හැටියට දූතයා හැටියට වැඩ කෙරුවා. පාස්ටර් යොහාන් ශුද්ධ වූ යොහන්තුමා එයා දැන් ඉන්නේ පත්මොස් දූපතේ. ඉතින් පත්මොස් දූපතේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාට එළිදරව් වෙනවා. එයාට එළිදරව් වෙලා පස්සේ තමයි මේ එළිදරව් පොත ලියවෙන්නේ. ඒ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ අනර්ගකම මලවුන්ගේ නුත්තාන වුණා වූ යේසුස් වහන්සේ යොහන්තුමාට ප්‍රකාශ වෙනවා. ප්‍රකාශ වෙලා කියනවා යොහන් මේක ලියන්න. මේක ලියලා මේ සභා 7ට අපි අධ්‍යයනය කරුවා සභා 7 ඔබට මතකයිනේ. අපි ඉස්සෙල්ලාම එපීසිය බැලුවා, ස්මර්නා බැලුවා, පර්ගමම් බැලුවා, ඊට පස්සේ තියතීරා බැලුවා, සාදිසිය බැලුවා. ඒ වගේ අපි සභා 7ක් බැලුවා. දැන් ඉන්නේ අපි ලවෝදිකේ සභාවේ. ලවෝදිකේ සභාව අපි අන්තිමටම අධ්‍යයනය කරුවා. ඒක තමයි ඔක්කොම සභාවල වලට මේ දූෂිතම සභාව. අපි ඉන්නේ මේ දූෂිතම සභාවේ අද. ඒක නිසා අපිට පෙරට වඩා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයට අවශ්‍ය. බයිබලයේ වඩා බරපතල ලෙස අපි සැලකිය යුතු තිබෙනවා. අපි ඉන්නේ දූෂිතම සභාවේ අද. ලවෝදිකේ සභාවේ කාලයයි. මේකෙදී මේ සභා ඉතිහාසය ගැන ලිව්වට පස්සේ යොහන්තුමා ඊට පස්සේ එනවා 4 වෙනි පරිච්ඡේදයට. 4 වෙනි පරිච්ඡේදයට එනකොට යොහන්තුමාට දකින්න දර්ශනේ විවෘත වූ ස්වර්ගය. ඊට පස්සේ එතන සිංහාසනයක් තියෙනවා. එතන වැඩිමහල්ලෝ ඉන්නවා. එතන নমස්කාරය යනවා. ඒක තමයි අපි 4 වෙනි පරිච්ඡේදයේ දැක්කේ. 4 වෙනි පරිච්ඡේදය හරි අලංකාරයි. ඉතින් ඊට පස්සේ අපි දන්නවා 5 වෙනි පරිච්ඡේදය අපි අධ්‍යයනය කරුවා ගිය සුමානේ. 5 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ස්වර්ගයේ ගීතිකාව. හාලෙලූයා. බැටළු පැටවානන් ඒකේ කියනවා නේද? සියලු මේ දහස්වර දසදහස්වර දසදහසක් දහස්වර දහසක්
බැටළු පැටු මරළු ලැබුවෝ බැටළු පැටවනෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්නට වටින දැන් වහන්සේ මහා තනින් කිව්වේ විශාල ප්‍රශංසා නමස්කාරයක් යනවා ස්වර්ගයේ. ඒක තමයි අපි පස්වෙනි පරිච්ඡේදයේ දැක්කේ. විශාල ප්‍රීතියක් ස්වර්ගයේ ඔක්කොම මේ ප්‍රීතිය ප්‍රකාශ වෙනවා. ඒ ප්‍රීති වෙද්දී ස්වර්ගයේ පොළව පුදුමාකාර ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඔයාලට දැනගන්න ඕනේ පොළවේ සිද්ධ වෙන්නේ මොනවද කියලා. පස්වෙනි පරිච්ඡේදයේ අතිශයින්ම වැදගත් එළිදරව් පොතේ. එළිදරව් පොතේ පස්වෙනි පරිච්ඡේදයේ කියනවා පොළවේ දැන්ට මොනවද වෙන්නේ කියලා. දුක් ගාවිනාවල්, වෙහෙස, කඳුල, මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු. ඒව ගැන කොහොම අපිව අනාවරණයකට ගේනවා. එළිදරව් 5 කියනකොට අපේ ස්වර්ගයේ ප්‍රීතිය වෙනකොට පොළවේ දුක සහ හැඬීම. ඔයාලට තේරෙනවද? ඉතින් මේක තමයි අපි අද අපි එනවා 6 වෙනි පරිච්ඡේදයට. 6 වෙනි පරිච්ඡේදයට අපි ආදෙන්නේ. දැන් මේ එළිදරව් පොත ඔබ හිතන්න එපා මහා අමාරුයි. හැබැයි අපි අහලා තියෙන්නේ මමත් දන්න දවස් ඉඳලාම අහලා තියෙන එළිදරව් පොත හරිම අමාරුයි. හරිම අමාරුයි. ඕක හරි පැටලි සහිතයි. ඕක වැඩි කියවන්න එපා. නෑ එළිදරව් පොත එච්චර අමාරු එකක් නෙමෙයි. මොකද දන්නවද? මේකේ දීලා තිබෙන අර කාල වකවානුන් අනුව මේක කඩාගත්තාම 19 වෙනි පදේ හරි ලේසි. 19 වෙනි පදයට යන්න පළවෙනි පරිච්ඡේදේ. ඒකේ කියනවා එබැවින් නුඹ දුටු දේද මොකද්ද දැන් යොහන්ට කියනවා. ඔයා දැක්කේ මොනවද යොහන්? ඔයා දැක්කේ යේසුස් වහන්සේ මහිමා ශ්‍රීයෙන් නේද? තේජස් ශ්‍රීයෙන් උන්වහන්සේ එළිදරව් වෙලා ප්‍රකාශ වෙනවා. පළවෙනි පරිච්ඡේදය අපිට කියන්නේ. ඔයාලට තේරෙනවද? හතරවෙනි පරිච්ඡේදයේ මුල අපි දැක්කේ ඒකනේ. උන්වහන්සේගේ සිංහාසනය ස්වර්ගයේ ඇරිලා තියෙනවා. ඊට පස්සේ ඔකල්ද කියන්නේ ඔබ දුටු දේ ලියන්න. දුටු දේ තමයි යේසුස් වහන්සේගේ මලවුන්ගෙන් උත්තාන වුණා වූ යේසුස් වහන්සේගේ තේජස් ශ්‍රීය මහිමය. ඊට පස්සේ කියනවා මේ දැන් තිබෙන දේ කියලා කියන්නේ මේ සභාවේ සිද්ධ වෙන්නා වූ දේ. දැන් තිබෙන වූ දේ. දැන් අපි මේක අධ්‍යයනය කරන යනකොට අපි දකින්නේ මේ දැන් සභාවේ තියෙන දේ. වර්ධන දැන් ඉන්නේ අපි ලවෝදිකේ සභාවේ කියලා මං කිව්වේ. ඕකේ යනවා යේසුස් වහන්සේගේ දෙවෙනි ඊම දක්වාම. ඉතුරු වෙච්ච අය. මොකද දැන් මං කියන්න පස්වෙනි පරිච්ඡේදයට එනකොට සභාව ඉන්නේ ස්වර්ගයේ. ඒ කියන්නේ ඔබයි මමයි යේසුස් වහන්සේ වදාගෙන හිටිය අයට හැටියට නම් අපි ඉන්නේ දැන් ස්වර්ගයේ. හalleluya. ආමෙන්. ආමෙන්. හalleluya. අපි ඉන්නේ ස්වර්ගයේ. එතකොට පොළවේ සිද්ධ වෙන්නා වූ කාරණාව ගැන පස්වෙනි පරිච්ඡේදයේ මතකද ඔයාලට යොහන්තුමා දකිනවා සිංහාසනයක්. ඒක එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඒ ඉඳගෙන ඉන්න කෙනාගේ අතේ පොතක් තියෙනවා අකුලන පොතක්. ඒකේ ඇතුලේ දේවල් ලියලා තිබුණා එළියේ දේවල් ලියලා තිබුණා. අකුලන ලද පොතේ. එතකොට දැන් ඒකේ මුද්‍රා 7කින් ඒක සීල් කරලා තිබුණා. එතකොට ස්වර්ගයේ එක දේවදූතෙක් කිව්වා කාටද මේක අරින්න පුළුවන්? මේක අරින්න පුළුවන් කෙනෙක් ස්වර්ගයේ නෑ, පොළවෙත් නෑ, පොළවෙන් යටත් නෑ. මේක ඇහුනම යොහන්තුමා ඇඬුවා. යොහන්තුමා දන්නවා දැන් මේක දැනගත්තේ නැත්තම් මේක දැනුම් දුන්නේ නැත්තම් මේක ප්‍රවේශම් වෙන මිනිසුන්ට කියලා දුන්නේ නැත්තම් ඔක්කොම මිනිස්සු විනාශ. දැන් යොහන්තුමාට හරි දුකයි. යොහන්තුමා අඬනවා. අඬනකොට තව දේවදූතෙක් කිව්වා යොහන්තුමාට අඬන්න එපා යොහන්. යුදාවේ සිංහයා එනවා. බැටළු පෝතකයාණෝ එනවා. දාවිද්ගේ මුල එනවා. අඬන්න එපා. මේක අරින්න සුදුසෙක් ඉන්නවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ. ඉතින් බයිබලයේ කියනවා පස්වෙනි පරිච්ඡේදයේ බැටළු පෝතකයාණෝ ඇවිල්ලා සිංහාසනේ ඉඳගෙන හිටියා වූ තනන් වහන්සේ පියාණන් වහන්සේගේ අතින් හකුලන ලද පොත ගත්තා. අරගෙන ඒකේ තියෙනවා සීල් 7ක් තියලා. ඊට පස්සේ උන්වහන්සේ එක එක මුද්‍රාව දැන් කඩන්නයි යන්නේ. සූදානම්ද? මුද්‍රාවල තියෙන්නේ මොනවද කියලා දැනගන්න සූදානම්ද? හරිම අලංකාරයි වට මං කියන්නම් හරිම අලංකාරයි වගේම හරිම භයංකරයි. මේ පුදුමාකාර බයක් ඇති වෙනවා මේක කියනකොට. ඒක ඇතුලේ තියෙන දේවල් දැක්කම. ඉතින් මේ 6 වෙනි පරිච්ඡේදය ඔයා දන්නවද හරිම ෂොක් එකක් ඒක බලන සිද්ධ වෙන දේවල් ගැන අපිට මේ දැනගන්න ලැබෙනකොට ඒක හරි ෂොක් එකක්. ඉතින් දෙවියන් වහන්සේගේ උදහස උන්වහන්සේගේ කෝපය ප්‍රකාශ වීම තමයි 6 වෙනි පරිච්ඡේදයේ මුල ඉඳලාම ගන්න සභාව ස්වර්ගයේ. සභාව කොහෙද? ස්වර්ගයේ. ඒකනේ එළිදරව් පොතේ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ තේජස්විය, දෙවෙනි තුන්වෙනි පරිච්ඡේද සභා ඉතිහාසය, හතරවෙනි පරිච්ඡේදයේ ඉඳලා 19 වෙනි පරිච්ඡේදය වෙනකන් මහා පීඩා කාලේ 19 වෙනි පරිච්ඡේදයේ අවසානයේදී යේසුස් වහන්සේ ආපහු එනවා. ආපහු එන්නේ අපිත් එක්ක. වර්ධනනාද? අපිත් එක්ක එන්නේ උන්වහන්සේ අපිවත් එක්කගෙන එනවා පොළොවට ආපහු. ඒක තමයි පොරොන්දුව බයිබලයේ.
ඒක තමයි යොහන්තුමා දකින්නේ දර්ශනේ. 19 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම. දැන් අපි ඉන්නේ පළවෙනි පැමිණීමේ කාලේනේ තාම. මේක කාල පරාසයක්. උන්වහන්සේගේ දෙවනි පැමිණීම 19 වෙනි පරිච්ඡේදයේ අග වෙනකොට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ 20 වෙනි පරිච්ඡේදයේ ඉඳලා උන්වහන්සේ ජෙරුසලමේ ඉඳලා ලෝකේ පාලනය සමාදානයක් සහ ප්‍රීතියක් ගැන තමයි ඒ කතා කරන්නේ. අපිත් උන්වහන්සේත් එක්ක ඉඳගෙන පාලනය කරනවා. ආමෙන්. මොන තරම් බලාපොරොත්තුවක්ද. ඉතින් මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරී ඊට පස්සේ 21 සහ 22 වෙනි පරිච්ඡේදවල කියනවා අලුත් අහසක් අලුත් පොළොවක් සදා කාලයටම අපි දෙවිඳුන්ගේ අභිමුඛයේ සැනසීමේ ජීවිතය. හාලෙලූයා. ඕක තමයි එළිදරව් පොත. ඉතින් බලන්න. හරි ලේසි නේ. දුටුවා වූ දේ දැන් දකින්නා වූ දේ දකින්න යන දේ. අපි දැන් යන්නේ දකින්න යන දේ ගැන කතා කරන්න. ආමෙන්. 6 වෙනි පරිච්ඡේදයට පෙරලා ගන්න මගෙත් එක්ක. පෙරලගෙන අපි පළවෙනි පද 8 අවබෝධ කරගන්න. මේක අල්ලගන්න. මේක අදාළ කරගන්න. දෙවිඳුන් මුද්‍රා කැඩීම. තවද බැටළු පැටවානන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල මම බැලුවෙමි. ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කතා කොට වරෙන් නැයි කියනවා ඇසීමි. එවිට සුදු අස්වෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය. ඔටුන්නක්ද ඔහුට දෙන ලද්දේය. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිස පිටත්ව ආවේය. උන්වහන්සේ දෙවනි මුද්‍රාව කැඩූ කල දෙවනි ජීවමාන සත්වයා කතා කොට වරෙන් නැයි කියනවා හැසීමි. තවත් අශ්වයෙක් එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරණ පිණිස පොළවෙන් සමාදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. මහත් වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කතා කොට වරෙන් නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්වයන් 4 දෙනා මධ්‍යෙහි ධාන්‍ය නැලියක් මස්සය. යව නැලි 3ක් මස්සය. තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නයි කියන හඬක් ඇසීමි. උන්වහන්සේ 4 වෙනි මුද්‍රාව කැඩූ කල සතයි කියන හඬක් ඇසීමි. එවිට සුදු මැලි අස්වෙක් සිටිනවා දුටුමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණය. පාතාලයේද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වසංගනයෙනුත් පොළවේ මුර්ගයන් ලවාත් මරන්නට පොළවෙන් 4 කොටසක් කෙරෙහි ඔහුන්ට බලය දෙන ලද්දේය. මේ දෙවියන් වහන්සේගේ වචනයයි. ස්වාමීන් වහන්සේ ඊට ආශිර්වාද කොට අවබෝධ කරගන්න ශුද්ධාත්මයන් වහන්සේ අපිට කරුණාව දෙනසේක්වා. ආමෙන්. ආමෙන්. දැන් බලන්න දැන් පීඩා කාලය සම්බන්ධව ඉගෙන ගන්න යන. දැන් සභාව ස්වර්ගයේ මතක තියාගන්න. අපි ස්වර්ගයේ. ඉතින් ඔබ කවුරු හරි ඉන්නවා නම් තාම ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේට බාර කළා. සමාව ඉල්ලගෙන පසුතැවිලි වෙලා උන්වහන්සේත් එක්ක ගමනක් යන්න දවස ගානේ ජීවිතේ හදාගෙන තීරණය අරගෙන නැත්නම් අද ගන්න. නැත්නම් ඔබට අදාළ නැහැ මම මේ කියන එක. උන්වහන්සේව අදහගෙන ඉන්න අය මේ කාලේ එනකොට ඒක තමයි මේ දර්ශනයෙන් කියන්නේ. මේක ඇත්තයි. ඔබ විශ්වාස කරනවද මේක? ඔබ විශ්වාස කරනවා නම් දුෂ්ටකම් වලින් හැරෙන්න, පාපෙන් හැරෙන්න, නපුරෙන් හැරෙන්න. වර්ධනද? දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඉල්ල ගන්න හැමදාම ජීවත් වෙන්න. ප්‍රඥාව ලැබෙන්නේ දේව බය තියනවා නම් විතරයි. දේව බය නැත්නම් ප්‍රඥාව නැහැ. ප්‍රඥාව ලැබුණාම ඔයාට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ රහස් දැනගන්න. ඔබට පුළුවන් වෙනවා උන්වහන්සේ ඔබගේ ඉහළින් එන්න ඕනේ. ඉහළින් එන්න ඕනේ. යාකොබ් 3 වෙනි පදේ 17 වෙනි වගන්තිය අපිට කියනවා මේ ප්‍රඥාව මොන වගේද කියලා. ඉහළින් එන ප්‍රඥාව. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. දැන් ඔයා දන්නවද සභාව පීඩා කාලය දැන් සභාව ඉතුරු වෙලා ඉන්නවනේ. බරපතල සලකන්න තුනේ නාමිකව හිතපුවම ආවා. හිතුනම ඇද හැව්වා. හිතුනම නෑ. කඩේ යන්න ඕන නම ගියාම නිරේ. කියන්න බා මට යනවා කියලා ස්වර්ගයට. ආගම ගෙනියන්නේ නැහැ ඔයාව ස්වර්ගයට. සම්බන්ධතාවයයි ස්වර්ගයට ගෙනියන්නේ. සම්බන්ධතාවය තියෙනවා නම් ඔබ ආස වෙන්න ඕනේ සම්බන්ධතාවය තුල වර්ධනය. අත ඇතුළේම සභාව කොයිද? ස්වර්ගයේ. හාලෙලූයා. සභාව ස්වර්ගයේ. හැබැයි ඉතුරු වෙච්ච අය මොකද වෙන්නේ? මේ මහා පීඩා කාලයට දැන් මුහුණ දෙන්න තියෙනවා. හරිද නේද? දැන් රැවටිල්ල මේක ඇතුලේ ගොඩක් තියෙන්න යනවා. මරණය මේක මේ මුද්‍රාවල් කඩන්න. හරිද නේද? දෙවියන් වහන්සේගේ විනිශ්චය පොළවට විනිශ්චය. ඒකයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය ස්වර්ගයේ ප්‍රීතිමත් දර්ශනයක් තියෙනකොට මේ අවුරුදු දැන් ඔයා දන්නවද අවුරුදු 7ක කාලයක් ගැන අපිට කියනවනේ දැන් ඕක ගැන නේද? ඒක තමයි දෙවියන් වහන්සේ දැන් ස්වර්ගයේ උන්වහන්සේ ගාව තියෙන අර අකුලන පොත.
ඒකේ එළියේ තිබෙනා වූ කාරණාවල් තමයි දැන් ඔය සිද්ධ වෙන්න යන්නේ. මනුස්ස සංහතියට, මනුස්ස ජාතියට දෙවිඳුන්ගේ මිදීම සම්බන්ධ වූ කතාන්දරය, අලංකාර කතාන්දරය, මේ පොළව සම්බන්ධව තියෙන ඔප්පුව තමයි ඒ සිංහාසනයේ ඉඳගෙන හිටියා වූ පියාණන් වහන්සේගේ අතේ තිබුණා වූ අකුළු ලැබූ ඔප්පුව තියෙන කොට අපි කියන්නේ අපිට අයිති ඒක කියලා. ඔප්පුව නැතු කොහොමද අයිතියක් වාඩ? අකුලන පොත ඔප්පුවයි. ඒකෙදි සලස්මයි. ඉස්සල්ලාම දෙවියන් වහන්සේ ආදම් සහ ඒවව මැව්වම මං ගියසුමානෙත් මතක් කරලා දුන්නානේ ඕගලන්ට. ආදම් සහ ඒවව මවලා උද්‍යානයට ඇබුවා. ඕගලන් ඔක්කොම යටත් කරගන්න. පාපයට වැටුණා. අකීකරු වුණා. සාතන්ගේ ග්‍රහණයට අහු වුණා. සාතන්ට යටත් වුණා. සාතන්ට යටත් වුණාට පස්සේ මොකද උනේ? ඔක්කොම ආධිපත්‍ය සාතන් බාරගත්තා. බාරගත්තා නෙමෙයි අපි බාර දුන්නා. අනේ ආදම් කරපු වැඩේ. ඒවට ළඟ හිටිය පුරුෂයාට කැව්වා. කන්න ඩාලින් කියන්නේ නැති. තරහයි මං ඔයත් එක්ක නැත්තම් කියන්නේ නැති. ඉතින් මොකටද ආදම් කෑවේ? ආදම් හොඳටම දන්නවනේ දෙවනස් මේ එපා කියලා තියෙන දේ කියලා මේක. ඩාලින්ට බෑ කියන්න බැරි වුණා. අදත් ඕකම තමයි තත්ත්වේ. ඩාලින්ට බෑ කියන්න බැරි හින්දා ඕනේ තරම් තීරණ ගන්නවා පිරිමිත්. අදත්. හරිද නේද? තරහයි මං ඔයත් එක්ක යනවා මං අනිත් කාමරේට. මිනිස්සුන්ව වටන්න එපා. ඔයා දෙවියන් වහන්සේ තුල ආදරය කරුවොත් ඔයා කවදාවත් ඔය පාපෙට වැටෙන්නේ නැහැ. ඒවනම් පරීක්ෂාවට අහු වෙලා කෑවේ. ආදම් දැනගෙන හිටියා. ඒකයි ආදම්ට දොස් කියන්නේ. ඉතින් කොහොම හරි පාපය ආවනේ දැන් අතුලට අකීකරු වුණානේ. එතකොට අයිතිය පොළවේ නැතුව ගියා. දෙවියා කියලා දෙවනි කොරින්ති පොතේනේ මේ ලෝකේ දෙවියා කියලා යකාට. ඔව් උට බලයක් දීලා තියලන්ට කියලා කරවන්නේ ඒක තමයි අද. උට අධිපතිකම් කිරීමේ බලය දෙවෙනස් ඉඩ හැරලා තියෙනවා. ඉතින් අවුරුදු 3මාරක් තිස්සේ මේ දැන් අපි දකින්නේ පස්සේ අපි කතාවට ගියාම දෙවියන් වහන්සේගේ ගැලවීමේ මිදීමේ සලස්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා 6 වෙනි පරිච්ඡේදයේ ඉඳලා. දේව පාලනයක් එක්ක අපි යන්නේ එතකොට. ඒ කතා කරන ප්‍රීතිය ඒ සමාදානය තමයි මුලදී අදාහ ගන්න යේසුස් වහන්සේව. පසුතැවිලි වෙලා ජීවිතේ බාර කරන්න උන්වහන්සේ. ඊළඟට දැන් තමයි මේ උන්වහන්සේගේ මිදීමේ සලස්ම ක්‍රියා කරන්න යනවා පොළව මතු පිට. බැටළු පෝතකයන්ෝ එකින් එක මුද්‍රාවල් එක කියනවා මට මහා ගර්ජනාවේ සද්දයක් ඇහුණා කියලා නේ. ගර්ජනාවේ සද්දයක් ඇහුණා ස්වර්ගයේ. මේ ගර්ජනාව මේ තණ්ඩ ඒව මොකද්ද ලකුණු කරන්නේ? ඒකෙන් අදහස් කරන්නේ. පැමිණීම බැලුවෙමි ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කතා කොට වරෙන්නයි කියනවා ඇසීමේ. එවුන ගර්ජනා ශබ්දයක් එක්ක ආරාධනාව ආවා. දැන් මම බලනවා යෝහන් කියනවා. එතකොට මොනවද දැක්කේ? එවිට සුදු අස්වැක් සිටිනවා. දුන්නක් විතරයි තියෙන්නේ. ඔහු පිට දැන් සාමාන්‍යයෙන් දුන්නයි ඊතලේනේ හැමතිස්සෙම නේ. අපි කතා කරනකොටත් කියන්නේ මේක දුන්නයි ඊතලේ වගේ කියලා. ඊතලේ නැති තැන දුන්නෙන් ඇති වැඩේ මොකද්ද? දුන්නක් අතේ තියෙන එක්කෙනෙක් එතින ස්ටෙෆානොස් කියලා ග්‍රීක භාෂාවේ කියන ස්ටෙෆානොස් කියන්නේ කොළ වලින් හදලා තියෙන රීත් එකක්. අපි ඔය රීත් සදන්නේ ඒකක්. ඒක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒකේ මේ සුදු අස්සය පිට එන කෙනා ඔටුන්නක් දාගෙන එනවා. ඇවිල්ලා ඊට පස්සේ කියනවා දෙවනි පදේ ඌ පිට වුන් තැනත්තට දුන්නක් තිබුණේ ඔටුන්නක් දෙන්නලද්දේ ඔහු ජය ගනිමින් ජය ගන්න පිණිසද පිටත්ව ආවේය. දැන් මේ කතාව ක්‍රිස්තුස් මේ එන්නේ. බොරු ක්‍රිස්තුස් මේක එන්නේ. ඔයාලට මේක ගැන තව විස්තරාත්මකව දැනගන්න ඕන නම් අඟහරුවාදා උදේට එන්න. අපි මේක සාකච්ඡා කරනවා. අඟහරුවාදා උදේට. ඉතින් මේ අන්ත ක්‍රිස්තුස් මේක පින්ක්‍රිස්තුස් යහපත ගැන කතා කරන්නයි එන්නේ යා. ඔයාලට තේරුණා? එයා ජය ගනිමින් පැමිණෙනවා කියලා ඒක කියනවා. දැන් මේ කතාව අපි අද්දේ මේක ව්‍යාජ දෙයක් කියලා තමයි දැන් අපි මේ ඉගෙන ගන්න. ඔයාලට මතක තියාගන්න. ඒ නිසා එයා බලන්න මේ ගොඩක් අයව රවට්ටමින් මුලා කරවමින් ව්‍යාජ වූ දෙයට පටලවා ගනිමින් බයිබලයේ අපිට කියනවා නේද ඇදිහිල්ලේ ඉන්නා වූ අයව පවා තෝරාගත්ත නොකර හිටියා වූ කණ්ඩායම සභාවේ ඉන්නවනේ වගේ අය. මම ඒකයි ඔබට හැමදාම කියන්නේ. ගොඩක් සභාවේ ඉන්නවනම් ක්‍රියාපොතේ 8:9-10යි. ඔයා විශ්වාස කරන්න යනවා මේ බොරුව ඔයා ඉතුරු වුණොත්. දැන් මේ මෙහි ඉන්නේ නැද්දි මේවා විශ්වාස කරනවා නම් අපේ මිනිස්සු බොරුව දිගටම විශ්වාස කරන්න යනවා. ඒ දිගටම විශ්වාස කරන්න යනවා. මෙයා තමයි ඔබට කියන්නේ ප්‍රවේශන්නේ දැන් මේ කාලේදී මිනිස්සු බොරුවට මෙහෙම අහුවෙලා යනවා නම් වචනෙන් ඈත් වෙලා සුභාරංචි අදා ගන්න නැතුව මුද්‍රාව කැඩුවට පස්සේ මොන කතාවද? කවර කතාවද?
No chance. No chance. ඔයාලට මං කියන්නම් බොහොම භයංකර දවසකට අපි එන්න යන්නේ. ඉතින් ඒක කියනවා මේ සොල්දාදුවෙක් හැටියට එයා එනවා. එයා දුන්නක් අරගෙන එනවා. එයාට හැබැයි ඊතල නැහැ. එයා එනවා රවට්ටගෙන එන්නේ. එයා මුල් කාලේ එන්නේ පුදුම සමාදානයකට. මරන්න නෙමෙයි එන්නේ. පුදුම සමාදානයකට එන්නේ. මුල් කාලේ. පළවෙනි අවුරුදු 3 පොළොව සූදානම්. සමාදානය වැළඳ ගන්න. අපි දකිනවා අද දවසේ ආණ්ඩු මාරු වෙන හැටි. රජගොල්ල වෙනස් වෙන හැටි. ජනාධිපතිවරු පාලකයෝ වෙනස් වෙන විදිය. අපි දිගටම දකිනවා ඒක. අපි ටික කාලයක් කියලා මෙයා හරියන්නේ නැහැ. මෙයා හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ ඔන්න වෙන කෙනෙක් එනවා. එයා තමයි හොඳ. එයා තමයි මෑන්. එයා තමයි ටික දවසක් යනකොට එයා වෙපා වෙනවා. එයා වෙලා කියනවා මෙයා නෙමෙයි අපිට ඕනේ. ඊට පස්සේ තව එක්කෙනෙක් තමයි අපිට ධර්මිෂ්ඨකම් කරන්න යන්නේ. අපිට යුක්තිය ඉෂ්ට කරන්න යන්නේ. මෙයා තමයි. ඔන්න ඊට පස්සේ ටික දවසක් යනකොට එයාට දෙනවා මෙයාත් හරියන්නේ නැහැ. අපෙන් 90 ගානකින් වෙනස් වෙච්ච කාලයක් තිබුණා. ඊට පස්සේ වැඩි කාලයක් ගියේ නැහැ මිනිහා ආපහු පන්නලා දාන්න එතනින්. සෙනග එකතු වෙලා ආයි පන්නලා දැම්මා. දැන් මේ රැවටිල්ල දිගටම යනවා. ඒකෙන්ද දෙයක් කරයි කියලා. දේශපාලඥයෙන් හොඳ දෙයක් වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? හා? අපි යාඥා කරන්න ඕනේ ඒකයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ තුලින් හොඳ දේ සිද්ධ වෙන්න. ඉතින් යාඥා කරන්න ඕනේ ඒගොල්ලන්ගේ සිත් ඇරිලා ස්වාමී වූ යේසුස් වහන්සේ වදහා ගන්න. දේව බය ඇති වෙන්න. එතකොටනේ ප්‍රඥාව එන්නේ. එතකොටනේ ධර්මිෂ්ඨ විනිශ්චයන් ඉෂ්ට කරන්නේ. ධර්මිෂ්ඨකම කොයිද පොළවේ නැත්තම් ඇති කරන්නේ? පොළවේ ධර්මිෂ්ඨකම ඇති කරන්න බෑ යේසුස් වහන්සේව දන්නේ නැතුව. යේසුස් වහන්සේ සමාදානයේ කුමාරයා. උන්වහන්සේ දන්නේ නැතුව මොන සමාදානයක් ගැනද කතා කරන්නේ? එක්සත් ජාතීන්ගේ සමාදානය? කෝ? ලෝකේ මෙච්චර පරණයි දැන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑහෙන්න පරණයි ලෝකයේ තුල. පුළුවන් වෙලා තියෙනවා සමාදානය ගේන්න. මෙහෙන් එකක් විසඳනකොට අරහෙන් දෙගොල්ලක් ගහ ගන්නවා. ඔයාලට මම කියන්නම්. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරී අද දවසේ යක්ෂයා පුදුමාකාර විදිහට මේ ලෝකේ ක්‍රමය අල්ලගෙන මේ ක්‍රමය කොහොමද? කොමියුනිස්ට් වාදය තුලින්. ආණ්ඩු තුල යැපීම තුලින්. මානවයකට මේ සෙකියුලර් හියුමනිසම් කියලා. මානව දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේ එනවා පරිණාමවාදය තුලින්. තාමත් හිතනවා වඳුරෝ මිනිස්සු වෙනවා කියලා. දැන් මේ යකාගේ රැවටිලි මේවා. මේවා තුල තාම මිනිස්සු හිර වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි දකිනවා මේ සදාචාරය සම්බන්ධව නිදහස ලබා ගැනීම තුලින් අපිට පුළුවන් වෙයි අපි හොයන දේ හදා ගන්න කියලා. නෑ. එන්න වල පල්ලට තමයි යන්නේ මිනිස්සු. සදාචාරය මොන සදාචාරයද? අනාචාරකම් වලින් පිරීලා රට. වර්ධනද? ඒකට දායක වෙලා තිබෙනවා. පිරිමි ගෑනුයි දෙකොල්ලම. බලන අතේ අසභ්‍ය පින්තූර. බිල්බෝඩ් එකක් දකින්න බෑ. කාමයේ අවුස්සන දේවල් දකින්න නැති වෙන්න. කොහෙද සදාචාරයක් තියෙන්නේ? ඔබ සදාචාරක මිනිසෙක් වෙන්න නම් ජීවිතේ බාර කරන්න ස්වාමී යේසුස් වහන්සේට. නැත්තම් කතා කරන්න එපා සදාචාරයක් ගැන. අයිතියක් නැහැ අපිට සදාචාරයක් ගැන කතා කරන්න. අද ගොඩක් ඒගොල්ලෝ මං අහගෙන කියනවා සදාචාරය ගැන කතා කරන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ කියලා. හරියට මේගොල්ලන්ට අයිතියක් තියෙනවා වගේ. යේසුස් වහන්සේව දන්න උන්වහන්සේගේ පාලනය යටතේ ඉන්න කෙනාට නම් තියෙනවා. සදාචාරම අයිතියක්. ආමෙන්. මොකද එයා වැරදි කරත් එයා පසුතැවිලි වෙනවා. එයා දන්නවා මම වැරදක් කරා. මම මේකෙන් හැරෙනවා. මම මේ බලන්න. ගොඩාක් ස්වයං පෝෂිත භාවය තුල මිනිස්සු ස්වයං පෝෂිත භාවය තුල අදත් යැපෙනවා. අපිට පුළුවන්, මට පුළුවන්. දැන් මේ පස්සේ 6 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේම කියන්නේ මගේ රාජ්‍යය පැමිණේවා. ඒක තමයි අදහස. තේනවා දෙවියන් වහන්සේ හොඳ උත්තරයක් ඔකට. මගේ රාජ්‍යය පැමිණේවා. අපි කියන්නේ ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. 6 වෙනි පරිච්ඡේදයේ කියන්නේ මොකද්ද? මගේ රාජ්‍යය පැමිණේවා. ඒකට තමයි යුද්ධය යන්නේ ඇතුලේ. එයාගේ රාජ්‍යය ගොඩනගා ගන්න. දැන් බලන්න අද සමලිංගික සේවනය. ස්ත්‍රීන් පුරුෂයන් අනාචාරකම් වල යෙදෙන විදිය. පැහැදිලි. ආණ්ඩුවෙන් අවසර දීලා තියෙනවා. ඔයා හිතන්නේ ලංකාවේ වගේ ඒගොල්ලෝ නැහැ කියලාද? වැරදිලා ඔයාට. ඔයා දන්නේ නැහැ නම් මොනවද කියලා. මගේ යාඥාව ඔබේ වගේ කෙනෙක් වෙන්න එපා කියලායි. දෙවනාසිකේ කෝපය අවශ්‍ය ගන්න. one world government එක. ඔක්කොටම එක රාජ්‍යයක්. එක නායකයෙක්. එක කරන්සි එකක්. ඕකට එනවා දැන් ඔයා දන්නවද? ඕකට එනවා. ක්‍රමක්‍රමයෙන් මේ පොළව හැඩ ගැහෙනවා ඕගලන්ට පේනවද මන් දන්නේ නැහැ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරිය මේ නපුරා පළවෙනි මුද්‍රාව කැඩුවම එන්නා වූ මේ බොරු කාර්යය මේ ව්‍යාජ සමාදානයක් ගැන කතා කරන්නා වූ සුදු අස්සයාපුට එන්නා වූ
කොළ වලින් හදපු තොප්පියක් දාගෙන ඉන්නා වූ මේ බොරුකාරයා මිනිස්සුන්ව රවට්ටනවා මේ එක එක විදිහේ ඉසම්ස් වලින්. ඉසම්ස් කියලා කියන්නේ කමියුනිසම්, සෙකියුලරිසම්. වර්ධනද? එක එක විදිහේ ඔය ඉසම්ස් ගොඩාක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා ඉසම්ස් කියනවා. ඒව තුලින් රවට්ටනවා මිනිස්සුන්ව. මිනිස්සුන්ව රවට්ටනවා, මුලා කරනවා. මිනිස්සයා වහන්සේ නෑ. අසමත්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ලෝකය මේ ව්‍යාජ බොරුකාර සුදුවස්සේ අපිට ආවා වූ මේ මිනිස්සයා මුළු ලෝකෙම රවට්ටනවා. ලෝකෙම රවට්ටනවා. ලෝකෙම මෝඩ කරනවා. 1 තෙසලොනික 5:3 වෙනි පදයේ කියනවා. 19 වෙනි පරිච්ඡේදයේ ඔව් ඒ යේසුස් වහන්සේ. උන්වහන්සේනේ කඩුවක් එක්ක. උන්වහන්සේ එන්නේ රජුන්ගේ රජු හැටියට. උන්වහන්සේ කියන්නේ විනිශ්චය සඳහා. උන්වහන්සේ කියන්නේ තෙත් වෙච්ච කඩුවක් එක්ක එන්නේ කියලා බයිබලේ කියනවා දන්නවද? ඔව්. ඒ 19 වෙනි පරිච්ඡේදයේ එන්න අවුසුදු අස්සේ අපිට එන තැනන් වහන්සේ. මේ බොරුකාරයා. 6 වෙනි පරිච්ඡේදයේ මේ බොරුකාරයා. මේ බොරුකාරයාට ඕනේ මිනිස්සුන්ව රවට්ට ගන්න. මිනිස්සුන්ව මුලා කරන්න. අදටත් ඒක කරගෙන යනවා නම් මේ වෙලාව වෙනකොට කොහොම කරයිද කියලා ඔයගලන්ට නිකන් හිතා ගන්න පුළුවන්. එතන යාඥා කරමු අපි යාඥා කරමු. ආමෙන්. හැමදාම පසුතැවිලිලා දෙවිඳුන් ප්‍රසන්න වෙන ජීවිතයක් ගත කරන පුද්ගලිකව පවුල් හැටියට සභාවක් හැටියට අපි හැමදාම දෙවිඳුන්ගේ කරුණාව ඉල්ලමු. මොකද මේ මුලාවෙන් ඔයාලට මට බේරෙන්න හම්බෙන්නේ නැහැ වෙතයි. ඉතින් මේ බලන්න මේකේ මේ සමබර විස්තරයක් අපි ගෙනාවොත් මං කිව්වා මේ යේසුස් වහන්සේ නෙමෙයි. මේ එන්නේ බොරුකාරයා. දෙන්නම එන්නේ අස්සයෝ පිට. හරිද නේද? සුදු අස්සයෝ පිට දෙන්නම එන්නේ. අනිත් එක ඒක ඊට පස්සේ ඉවරයිනේ. ඔය ඒ වගේ තොප්පියක් දාගෙන එනවා. කොළවලින් හදපු තොප්පියක් ඒක. ඊට පස්සේ අපි දකිනවා යේසුස් වහන්සේ එනවා අර ඩයඩෙම්ස් කියලා කියන්නේ මේ ලොකු ඔටුනු නේද? ලොකු දිලිහෙන මහා මේ වටිනාකමින් විශාල වටිනාකමින් ඒ ඔටුනක් උන්වහන්සේගේ හිසපට තියෙන්නේ. රජුන්ගේ රජු හැටියට. පළවෙනි එකේ අපි දකිනවා වැඩකට නැති ආයුධයක් අතේ තියෙන්නේ. ඇයි මං කියන්නේ වැඩකට නැති ආයුධයක් කියලා? දුන්න විතරයි තියෙන්නේ. දුන්න විතරයි තිබිලා මක් කරන්නේ. පොල් ගාන්නේ. දුන්නට එපා ඊතල. එකද? දුන්න විතරයි. හැබැයි වදනද යේසුස් වහන්සේ එන්නේ තෙත් වෙච්ච කඩුවක් එක්ක කියලා මං කිව්වාට. කඩුවක් එක්ක එන්නේ. විශාල විනිශ්චයට එන්නේ. පළවෙනි එක්කෙනා ආවේ මිනිස්සෙක්. දෙවනුවට එන්නේ දෙවියන් වහන්සේ. හalleluya. දැක්කද වෙනස? ලොකු වෙනසක්. ඊට පස්සේ අපි යනවා මන්ට කියලා ඉවර කරන්න බෑ. එම් බෑ මම පොඩ්ඩ කියන්නේ. ඉතින් මම තුන්වෙනි පදේ කියනවා උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩුව කාලා දෙවෙනි ජීවමාන සත්වයා කතා කොට වරෙන්නේ නැහැ කියනවා ඇසීමි. තවත් අශ්වයෙක් එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනත්තාට මිනිස්යන් ඔවුනොවුන් මරණ පිණිස පොළවෙන් සමාදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. මහත් වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. බලන්න 3-4 පදවල අපිට දෙවෙනි අස්සයා ගැන කියනවා. මේ අස්සයා අමුතු පාටක්. ඔයා දැකලා තියෙනවද රතු අස්සයෝ? දැකලා නැත්තම් එදාට එනවා රතු අස්සෙක්. දෙවියන් වහන්සේට ස්තුතියි. අපි ඌ එනකොට මෙහෙ නෑ. හalleluya. ඒක ඉස්සර කරගන්න. රතු අස්සයා එනකොට ඔයයි මමයි මෙහෙ නෑ. ආමෙන්. මට මං කියන්නම් මේ නෑ. මෙයාගේ රතු පාට. මේක කියනවා ගින්දර සහ මොනවද ඒක කියන්නේ? මේ ගින්දර සහ මේ ලේ වර්ණයෙන් එන. දැන් ගින්න කියලා කියන්නේ පොඩි දෙයක්ද? ගින්න කියන්නේ විනාශ කරන දෙයක් නේ ගින්දර කියන්නේ. ඔව්. ගින්දර කියන්නේ විනාශ කරන දෙයක්. ඉතින් මේ රතු අස්සයා ගින්නේ සහ ලේවල වර්ණය ඇති අස්වැක් හැටියට තමයි මේ පොතේ හඳුන්වන්නේ. අන්ත ක්‍රිස්තුස් එයාගේ බලය ස්ථාපිත කරන්න උත්සාහ කර ගන්නවා. බොහෝ ඒ උත්සාහ කර ගැනීමේදී බොහෝ යුද්ධ පොළවේ හට ගැනෙන්න යනවා. වර්ධනද? බලය හැමතිස්සෙම බලය හොයන තැන යුද්ධය තියෙනවමයි. නැද්ද? බලය තහවුරු කරගන්න යන තැන යුද්ධේ. දැන් ඒක දේව සභාවට අදාළද? ඔව් දේව සභාවට අදාළ. දේව සභාවේ මිනිස්සු බලය අත්පත් කරගන්න ගියොත් එහෙම. දැන් දේව සභාවට දූතයෙකු දෙවියන්වහන්සේ පත් කරලා තියෙනවා. දේව සභාවට වැඩිමහල්ලෝ දෙවියන්වහන්සේ පත් කරලා තියෙනවා. දැන් දේව සභාවේ ඔක්කොමල්ල බලය හැදගෙන ඔක්කොමල්ල වැඩිමහල් වෙන්නේ නැතුවත් කොහොමද? අපි දකිනවා දේව සභාවල වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. දේව සභාවල වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඔයාලට මම කියන්නම්. ඒක නිසා මේ යුද්ධය හැමතිස්සෙම යුද්ධය තියෙනවා. යුද්ධය තියෙන්නේ බලයට. රණ්ඩු කරගන්නේ බලයට. ඒක දිගටම සිද්ධ වෙනවා. ඉතින් මේ රතු අස්සයාගෙන් පෙන්වන්නේ ඒකයි අපිට. බොරු සමාදානයක් අරගෙන ආව සුදු අස්සයා කවදාවත් ඒක වෙන්න බෑ. ඒක වෙන්නේ නැහැ.
දැන් එනවා සමාදානෙන් උඹලට බැරි දෙන්නම් උඹලට වැඩක්. දැන් එනවා යුද්ධ කරන්න. ගොඩක් යුද්ධ ඇති වෙන්න යනවා කියලා මේක කියනවා. පොළවේ ගොඩක් යුද්ධ ඇති වෙන්න යනවා කියලා කියනවා. අන්ත ක්‍රිස්තුස්ගේ උත්සාහය එයාගේ බලය පොළවේ තහවුරු කර ගැනීමයි. සමාදානයේ තියෙන පොළොවක් ගැන හිතන්නවත් එපා මගේ සහෝදර සහෝදරිය. දෙවනි මුද්‍රාව කැඩුවට පස්සේ සමාදානයේ තියෙන පොළොවක් ගැන හිතන්න එපා. එහෙම එකක් නැහැ. බයිබලයේ අපිට කියන එහෙම එකක් නැහැ. එතන තියෙන යුද්ධ. එතන තියෙන්නේ ලේ වැగిරවීම. එතන තියෙන්නේ ගින්දර. ඔයාලට මේක හරි බරපතලයි. මේක අපි කතා කරනකොට අපිට මතක් කරලා දෙන්නේ මතේ සුභාරංචිය 24 6 ඉඳලා 8ට. ඔයා දන්නවා දැනටම ඊශ්‍රායලේ වට කරගෙන කොයිතරම්නම් දේශයන් උත්සාහ කරනවද ඊශ්‍රායලේ දැන් යටත් කරගන්න. දැන් යුද්ධ යනවා. දැන්ටත් යනවා මේ සිරියාවට පහුගිය දවස්වල ගැහුවා නේ බෝම්බ හුවමාරු ගොඩක් ඔයා නිවුස් බලනවා නම් ඔයාලට මේක අහුවෙනවා. ගොඩක් යුද්ධේ තියෙනවා. ගොඩක් අසමදානය ලේ වැගිරීම ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා තුන්වෙනි ලෝක යුද්ධය අත ළඟයි කියලා මතක තියාගන්න. එක බොත්තමක ඈතින් ඔයයි මමයි ඉන්නේ. මුළු පොළොවම විනාශ කරන්න පුළුවන්. එක බොත්තමක ඈතින් ඔයයි මමයි ඉන්නේ. දැන් මේ පොඩි බොත්තමක් අපුවම පේරනනේ අදූදේ මේ බොත්තමක් වැරදියට එබිලා පේුණානේ වෙච්ච වැඩේ. බොත්තම වැරදියට එබිලා. අපේ ඔක්කොම පාලනය ගිහිල්ලා පාස්ත බන්දුට. පාස්ත බන්දු එහෙ ඉඳගෙන බලද්දි මේ මොකද්ද මේ උනේ කියලා. මං කිව්වා මෙයාට ඔෆ් කරගන්න කියලා. එයාගේ ෆෝන් එක ඔෆ් කරලා ආපහු ඔන් කරලා Zoom එකට එන්න කියලානේ මං එයාට කිව්වේ. එයා ඇවිල්ලා නේද? ඔෆ් කළා නේද? ඔෆ් කළා තිබුණ නැත්නම් ආපහු මෙන්න පණිවිඩය වාට. කන්ට්‍රෝල් එක එයාට ගිහිල්ලා. මොකද දන්නවද? පොඩි බොත්තමක් වැරදියට එබිලා. බලන්නකෝ. මේ කියන දේ මං කියන දේ ඔයගලන්ට තේරෙනවද? තේරෙනවා වගේ ඉන්න එපා හොඳේ. තේරුම් ගන්න. තුන්වෙනි ලෝක මහා යුද්ධය දැන් ඔක්කොම සූදානම්. අර නෝර්ත් කොරියාවේ ඉන්න පුදුම පිස්සු රටන මිනිස්සෙක් නේ. දන්නේ නැහැ කොයි වෙලාවෙ බොත්තම මොබයිද කියලා. අර රසියාවේ ඉන්නවා මෙහෙන්. මෙහෙන් හිටියා ඇමරිකාවේ එක්කෙනෙක් දැන් මොකක් වෙනවද දන්නේ නැහැ. වර්ධ දෙනවද මෙහෙන් චීනේ අර පැත්තෙන් ඉන්දියාව අර එහෙන් පාකිස්තානේ මෙහෙන් ඉරානය බොත්තම් ඔබන්න බලාගෙන ඉන්නේ. වර්ධනද පුදුම දෙයක් වෙන්න යන්නේ. මේ බොත්තම් ඔබපුවා මොකද දන්නවද වෙන්නේ? දෙවනි පේතරස් පොතේ කියනවා මහා භූතයෝ පවා දාලා යන ගින්නක් එනවා කියලානේ. මේ පොළොව මේ ගමනේ විනාශ කරන්නේ මහා භූතයෝ පවා දාලා යනවා වූ ගින්නකින් කියලා. වර්ධනද මම ඒක සංග්‍රහයක කියෙව්වා. ඒකේ දෙනවා එක විස්තරයක්. මිලියන 130ක් තමයි මේ ඩිග්‍රීස්. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ඩිග්‍රීස්. අපි කියන්නේ ඔය 40 degrees 50 degrees කියලා අපි කියන්නේ. රස්නේ උෂ්ණත්වය මේ උෂ්ණත්වය මිලියන 130ක් මේ ගින්නේ උෂ්ණත්වය කොහමද වනික හිතනවද? එනකොට දැවිලා ඉවරයි. මිලියන 130ක් උෂ්ණත්වය. ඒකේ ධාරිතාව, ඒකේ බලය කොහේ බේරෙන්නද මිනිස්සුනේ? මිනිස්සු මේ ලෝකේ මිනිස්සු හරි ආසයි යුද්ධ වලට. ඔයා දන්නවද? ලෝකේ මිනිස්සු ආසයි යුද්ධ වලට. මිනිස්සුන්ට ඕනේ යුද්ධ කරන්න, මිනිස්සුන්ට ඕනේ ඒව ගැන කතා කරන්න. මිනිස්සුන්ට ඕනේ ඒව ගැනම එබිලා ඒව ගැනම සීකර කර ඒව ගැන කියෝ ඉන්න. මේ ලෝකේ විශාල යුද්ධයන් 12ක් සිද්ධ වෙලා තියෙනවලු මේ වෙලාවේ. මම එක වාර්තාවක කියෙව්වා. ඒකේ කියනවා දේශපාලනිකමය ඝාතනයන් සිද්ධ වෙලා තියෙනවලු ලෝකේ ප්‍රධාන පෙළේ අය 38 දෙනෙක්ව. ඒකේ කියනවා බිලියන් මේ මොනවාද මේ නිදහස ස්වාධීනත්වයේ උදෙසා බොහෝ යුද්ධ ඇති කරගෙන තියෙනවා මේ පොළවේ කියලා. 162කට වඩා විප්ලවයන් පොළවේ සිද්ධ වෙලා තියෙනවා කියලා. විප්ලවයන් 162කට වඩා. දැන් මෙහෙත් තිබුණානේ විප්ලව මතකද? JVP කාලේ විප්ලවයක්, අර කොටි සංවිධානයේ විප්ලවයක්. වර්ධනද විප්ලව. ඒ වගේ ලෝකේ 162ක් රෙවොලූෂන්ස්. ඒ වගේම කියනවා මේ දෙවනි ලෝක යුද්ධයේ මිනිස්සු හිතුවා ඒකෙන් පස්සේ ආපහු යුද්ධ නැහැ, ඔක්කොම සමාදානයි, ආයිනම් යුද්ධ නැහැ කියලා. මොකද ඒ දෙවනි ලෝක යුද්ධයේදී මැරුණු මිලියන ගණන් වූ සෙනග. මිලියන ගණන් සෙනග. දෙවනි ලෝක මහා යුද්ධයේදී. ඉතින් ඒක නිසා මේ මිනිස්සු හිතුවා දැන් නම් ආයි මෙතනින් යාට නම් සමාදානයේ පොළවේ තියේ යුද්ධ නම් එන එකක් නැහැ කියලා.
වැරදිලා මිනිස්සුන්ට. වානිකන් හිතලා බලන්න සමාදානය නැති ලෝකයක අපි ජීවත් වෙනකොට මොන වගේ වෙයිද කියලානේ. සමාදානය නැති ලෝකයක් එපා. ගෙදර බලන්නකෝ. සමාදානය නැති ගෙදරත් එපා. ඔයාගේ හදවත ඇතුළට පොල්ලක් එබිලා බලන්නකෝ. සමාදානය නැත්තම් ඔයාටම කණ්ඩවත් පුළුවන් ද අනාගත එක. හා? සමාදානය නැත්තම් හිතන්න පුළුවන්ද සමාදානයක් නැති ජීවිතයක්? හිතන්න පුළුවන්ද සමාදානයක් නැති පවුලක්? හිතන්න පුළුවන්ද සමාදානයක් නැති සභාවක්? හිතන්න පුළුවන්ද? මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය, තුන්වෙනි මුද්‍රාව කඩන්නයි යන්නේ. ඇද්ද? අහගත්තා. පළවෙනි මුද්‍රාවේ ව්‍යාජභාවයයි, දෙවෙනි මුද්‍රාවේ යුද්ධයයි, ලේවැගිරීමයි, තුන්වෙනි මුද්‍රාවේ එන්නේ බලාපොරොත්තු රහිත භාවයයි. ඒක තමයි එන්නේ තුන්වෙනි මුද්‍රාවේ. බලන්න අපි කියමු මේක. 5යි 6යි පද. අපිට මෙහෙම කියනවා. උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩුව කල තුන්වෙනි ජීවමාන සත්වයා කතා කොට වරෙන්නයි කියනවා ඇසීමි. එවිට කළු අස්වැයෙක් දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්වයන් 4 දෙනා මැදෙහි ධාන්‍ය නැලියක්, මස්සය, යව නැලි 3ක් මස්සය, තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නයි කියන හඬක් මම ඇසීමි. මේක නහත් ලස්සනයි. මේක කියන්නේ මොකද්ද? මේක කියන්නේ මේ තුන්වෙනි අස්සයා, කළු අස්සයා, ඒ තුන්වෙනි මුද්‍රාව කැඩුවම කළු අස්සයා එළියට ගියා. එතකොට යොහන්තුමාට කිව්වා ඇවිල්ලා බලන්න දැන් කියලා. මොනවාද යොහන්තුමා දකින්නේ? යොහන්තුමා දකින්නේ විලාපය. යොහන්තුමා දකින්නේ ඇඬීම. යොහන්තුමා දකින්නේ වේදනාව. යොහන්තුමා දකින්නේ සාගතය. සාගතය දකින්නේ. වදනද මොනවාද ඔය පොත මේ ජෙරමියා පොතේට පස්සේ තියෙන මොකද්ද? විලාප ගී පොතේ. විලාප ගී පොතේ 4 වෙනි පරිච්ඡේදය. වදන මෙන්න මෙහෙම පදයක් කියනවා 8යි 9යි පදවල. 4 8යි 9යි. ඒක කියනවා දැන් ඔවුන්ගේ පෙනීම අඟුරු වලට වඩා කළුය. ඔවුන් වීදිවලදී ඇඳින ගන්නට බැරිය. ඒ කියන්නේ මේ දැන් සාගතයට මුහුණ දෙන මිනිස්සු අඟුරු වලට වඩා කළුයි. දැන් වීදියේ ඇවිද ගන්නට ඒගොල්ලන්ට බෑ. ඔවුන්ගේ හැම ඔවුන්ගේ ඇටවලට ඇලිලා තියෙනවා. ඒක වියලි ලීයක් මෙන් වියලිලා තියෙනවා. සාගින්නෙන් මැරුම් කන්නන්ට වඩා කඩුවෙන් මැරුම් කන්නන්ට පහසුව ඇත්තේය. ඒගොල්ලෝ කියනවා අනේ මක් නිසාද මොහු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ෂයව සිටි. ඒගොල්ලෝ කියනවා මේ හඬ ඇහුණාද අපිට මේ ළඟදී? ටීවී එකේ ඇහුණාද? මතකද කියනවා අර කොයිද මහල් නිවාස වලින් එළියට මිනිස්සු එලා අපිට මැරෙන්න දීපල්ලා කොවිඩ් හැදිලා එළියට ගිහිල්ලා. අපිට කන්න ඕනේ, අපිට කන්න නැහැ, අපිට ළමයින්ට කන්න නැහැ. අපිට දැන් ආණ්ඩුවක් මොනතරම් කියලා කරන්නද මේකෙදි? ආණ්ඩුවක් කොහෙද කරන්නේ? අසරණයි ආණ්ඩුවනේ. මිනිස්සු කියනවා කන්න දීපල්ලා අපිට, නැත්තම් යන්න දීපල්ලා කොවිඩ් හැදිලා මැරෙන්න. මිනිස්සුන්ගේ අඳුනාවල්. වාඩ මං කියන මේවා කොහොම බහුල වෙයිද මේ මුද්‍රාව කැඩුවට පස්සේ? වාඩ තේරෙනවද මම කියන එක? මේ මුද්‍රාව කඩන්න ඉස්සෙල්ලා මෙහෙමනම් කැඩුවට පස්සේ කොහොම තියේ කියලාද ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන්ද? තාම කඩලා නැහැ මුද්‍රාව. හැබැයි දයානන්සට ස්තුති මේක කඩන වෙලාවේ අපි එහෙ. ෂුවර්ද වාට? ෂුවර්ද? ඇයි වාට ඒක ෂුවර් නැත්තේ? යේසුස් ස්වාමීන් වහන්සේ විශ්වාස කළා නෑ නං. උන්වහන්සේ විශ්වාස කරුවා නම් ෂුවර්. ආමෙන්. ෂුවර්. ඒක ගැන කිසිම සැකයක් දෙකක් නෑ. ඒක කියනවා දැඩි ශෝකයක් සහ දුක සාගතය එනවා කියලා. විලාපිකී 4 8යි 9යි පද ඒක කියවන එක හරි ලස්සනයි. ඊට පස්සේ කියනවා මේ තරාදිය. තරාදිය කියන්නේ මොකද්ද? තරාදිය මොකද්ද කරන්නේ? මැනලා දෙනවා. සලාක ක්‍රමය ගැන ඔය කතා කරන්නේ. සලාක ක්‍රමය. මැනලා දෙනවා. සලාක ක්‍රමය ඇති වෙනවා. මිනුම් කාර්තු එකක් පැන්ස දවසක කුලිය. දවසක කුලියක් ඕනේ බාර්ලි ටිකක් ගන්න. දවසක කුලියක් ඕනේ තිරිඟු ටිකක් ගන්න. දවසක කුලියක් ඕනේ පාන් ගෙඩියක් ගන්න. පොල් සම්බෝලයක් එක්ක කන්න. ඒක තමයි මේ කියන්නේ. හරි පැහැදිලි වඩ මං කියන්නේ මේක පින්තූරයක්. මම නම් මේක දකින්න පින්තූරයක්. මට ඕනේ ඔයාටත් මේ පින්තූරය ඉදිරිපත් කරන්න. මේක දකින්න පින්තූරයක් හැටියට. දකින්න අර මහල් නිවාසවල මිනිස්සු එළියට ඇවිල්ලා රණ්ඩු කරලා කෑ ගහලා කියනවා යන්න දීපල්ලා අපිට එළියට. අපිට බඩගිනි. අපේ ළමයින්ට කිරි නෑ. ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ. අපිට රස්සාවක් කරන්න නැතුව කෑම ගන්න විදියක් නෑ. ඒක නෙමෙයිද මේ කියන්නේ? මේ දැනට මේ ලාවට ඔය ලාවට හොඳේ. ඕක ලාවට. නියමක එනවා. හැබැයි දෙවිඳුට ස්තුතියි. නියමක එන වෙලාවේදී මෙහෙම ඉන්න එපා.
නියම කෙන වෙලාවෙ ඉන්න ඕනේ. ඒකයි ඔබට තියෙන ඇරයුම අද උදෑසන. තාමෙන් නියම කෙනවා. නියම කෙනෙකුට මේ ඉන්න එපා. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමන්ත සහෝදරයා මේක වෙන්න පුළුවන්ද ඔයගොල්ලන් හිතන්නේ? පුළුවන්ද මේක වෙන්න? කිරි ගහට යනවා වගේ. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනයයි. දෙවියන් වහන්සේ බොරු කියන්නේ නැහැ මිනිස්සුන් නිකන් බය කරන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ වෙන්න යන දේ. ප්‍රවේශම් වෙයල්ලා. පසුතැවිලි වෙලා හැරියල්ලා. ජීවිතේ වෙනස් කරගනින්න. ඒක තමයි උන්වහන්සේගේ හඬ ඔබට මට අද උදෑසනත් මේක කියවනකොට. මේක සිදු වෙන්න පුළුවන්. දුප්පත් වූ අය බඩගින්න උසුලන විට දුප්පත් ඒගොල්ලෝ කෑ ගහනකොට අපිට කන්න දියල්ලා පෝසත් අය විසි කරනවා කෑම ගෙවල් වල. වර්ධන මේක කියනවා මොනවාද මේක කියන හරි ලස්සන කතාවක් කියන මේකේ. ඒකේ කියනවා මේ මුද්‍රික පානයට තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු කරන්න එපා කියලා. තෙලුයි මුද්‍රික පානයේ බයිබලයේ හැමතිස්සෙම හඳුන්වලා තියෙන්නේ කොහොමද දන්නවද බයිබලේ? පොහොසත්කම ගැන, සුඛෝපභෝගී ජීවිතය ගැන. ඒක ගැන කතා කරන්නේ. තෙල් ගැන මේ සහ මුද්‍රික පානය ගැන කතා කරනකොට පොහොසත්කම ගැන, සුඛෝපභෝගී ජීවිතය ගැන කතා කරන්නේ. එතකොට ඒකේ එදා දවසේ ඒවා දන්නවද මේ ඔක්කොම මිනිස්සු කන්න නැතුව මෙහෙම මැරෙනකොට මං කියන්නම් ඔයාලට එදා දවස වෙනකන් ඉන්න එපා. අද එහෙම නෙමෙයිද? අද මේ කියනවා මිනිස්සු පටි තද කරගනින්නලා කියලා උන් ගිහිල්ලා උන්ගේ කෑම මේසේ තියෙන දේවල් නිකන් පොඩ කාලත් එහෙම කන්නෙත් නැහැ. ඒ තරමට භෝජනයක් තියෙන එලලා. කියන්න මොන මස්ද ඕනේ කියලා. ඒ මස් තියෙනවා මේ මේසේ. අපිට වර්ධනද ඒක අදත් එහෙමම නෙමෙයිද? අදත් නැද්ද දුප්පත් මේ ඛණ්ඩ වේල නැතුව හැම ඇඟට ඇලිලා ඉන්නා වූ සෙනග මැද්දේ සුඛෝපභෝගී විදියට කාලා බීලා ජීවත් වෙන මිනිස්සු අදත් නැද්ද? මේක බොහොම වෙන්න යනවා. මේක බොහොම වෙන්න යනවා. මේක විශාල වෙන්න යනවා. ධනවතුන් අතිරික්තයේ භුක්ති විඳින කාලය අදත් එහෙමයි. එදාට 10 ගුණයක් වැඩියෙන් එහෙමයි. ධනවතුන් අතිරික්තයේ භුක්ති විඳිනවා. ඒක තමයි ඇත්ත. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මොනතරම් සත්‍යයක්ද දෙවියන් වහන්සේගේ වචනේ අපිට කතා කරලා තියන්නේ. හැමදාම යුද්ධයකට පස්සේ තිබුණේ සාගතයක්. හැමදාම එහෙමයි. ඔය දීර්ඝ කාලීන යුද්ධවල දැන් කීයක් තිබුණාද? ගොඩාක් තිබුණානේ යුද්ධ. මේ යුද්ධයකට පස්සේ හැමතිස්සෙම සාගතයක් ආවා එකත් එක්ක. අදත් ඒක එහෙමයි. අදත් එහෙමයි. ඉතින් බලන්න මේකේ අපිට මතක් කරලා දෙන්නේ සලාක ක්‍රමයට මුකුත් කන්න නැති මිනිස්සයාට සලාක ක්‍රමයට අරහෙ විසි කරන්න තරම් සුඛෝපභෝගී ජීවිත ගත කරන අතලොස්සක් එකත් අස්සේ ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. පැමිණෙන්න යන මුද්‍රාව කැඩුවම ඊට වැඩි වෙන්න යනවා ඒක. ඒකයි මේ අපිට මතක් කරලා දෙන්නේ. එක දවසක කුලිය මදි වෙනවා ඔයාට පිටි ටිකක් අරගන්න රොටියක් හදාගන්න. ඒක තමයි මේ කතා කරන්නේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය අපි අද දවසේදී මේ අසන වචනය තුල බයව මේකෙන් නිදහස් දෙවියන් වහන්සේ තුල කරුණාව යද ඉස්සරහට යන්න පියවර ගමු. මේක වෙනවා. මේක වෙන්න පුළුවන්ද කියලා අහන්න එපා මගෙන්. මේක බයිබලයේ කියනවා වෙනවා කියලා. ඒක දැන් ඔයා සුළු වශයෙන් අත්දකින්නවා. ඒක හිතා ගන්න බැරි විදිහට දෙවෙනි මුද්‍රාව තුන්වෙනි මුද්‍රාව කැඩුවට පස්සේ අත්දකින්න යනවා. ඔයා දන්නවද අද දවසේ ඔය පෙරපාසල් වල ඉන්න ළමයි ලෝකයේ පෙරපාසල් වල ඉන්න ළමයි ජනගහනය මේ ඉන්න ළමයින් ජනගහනයෙන් භාගයකට වැඩිය කන්න නැතුව අපි කියන්නේ අන්ඩනරිස්ට් කියලා. මොකක්ද ඒ කියන්නේ? ඒගොල්ලන්ගේ හරියට කෑම නැහැ. මන්ද පෝෂණේ. මන්ද පෝෂණේ. ලෝකේ ඉන්න ළමයින්ගෙන් පෙරපාසල් යන ළමයින්ගෙන් අඩකට වැඩිය. කොහොමද ඒක? කොහොමද ඒ වැඩේ? දැන් මේ මොනවද මේ දැන් ආණ්ඩුව කතා කරන වැඩේමනේ ළමයින්ට කිරි වීදුරුවක් දෙන්න ඕනේ ළමයින්ට මුං යට දෙන්න ඕනේ ළමයින්ට කඩල දෙන්න ඕනේ කියලා කතා කරනවානේ ආණ්ඩුව. එහෙම කතා කරන්නේ. ඒව හැබැයි දිගටම වෙන්නේ නැහනේ. ලංකාවෙත් එහෙම තමයි තත්ත්වය. මේ මුළු ලෝකෙම ගත්තාම ප්‍රී ස්කූල් ඒ කියන්නේ පෙරපාසල් යන ළමයින්ගෙන් බහුතරය ගත්තාම භාගයකට වැඩිය මන්ද පෝෂණයෙන් පෙළෙන අය. අපේ දේශයත් ඇතුළුව. අද මං කියන්නම් ඕනේ තරම් අපි ටීවී එකේ කතන්දර අහනවා පින්තූර දකින්නව නේද? විස්තර ඔය කරන්නේ අපිට එක එක ඒගොල්ලෝ ඇවිල්ලා. මේ ලෝකය වදනද අවුරුද්දකට 10000කට වැඩිය හැම අවුරුද්දෙම සාගතේ මිය යනවා මිනිස්සු කියලා. කන්න නැතුව මැරෙනවා කියලා.
අපිට දැන් මේ අපි කන්න තියෙන එක ස්තුති දීලා අපි ඒක භුක්ති විඳිනවද නැත්නම් ඒක අහක දානවද? ළමයින්ට අපිට හරි තෝරා ගැනීම, තාමත් තෝරා ගැනීම. මට මතකයි ඉස්සර දයන්ටයි අශාන්ටයි මං කියනවා මං පාස්ටර් කෙනෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අපිට ආදායම් මාර්ගයක් නැහැනේ. ඊට පස්සේ දේව සභාවේ මට රුපියල් 750 ඒ කාලේ ගෙව්වේ 91 වදනද 89 91 රුපියල් 750යි. ඉතින් මම වෑන් එකක් කෙලෙව්වා. ඒ වෑන් එකේ ලෝගනේ යන ගමන් තමයි ළමයින්ව ඉස්කෝලේට ගෙනියලා අන්තිමට ඒකෙනුත් මට සල්ලි හම්බුන්නේ නැහැ නේ. මම ඔයගලන්ට කිව්වේ අම්මලා පඳුරු අස්සින්දගෙන ළමයින්ව වෑන් එකට එවනවා කියලා සල්ලි ගෙවා ගන්න බැරුව. ඒ ළමයි ඉන්නවා දැන් ලොකු ලොකු තැන්වල. ඒගොල්ලෝ තාම ණයයි මට. තාම වෑන් එකට ණයයි. තාම ගෙව්වේ නැහැ වෑන් එකේ සල්ලි. හැබැයි ඒගොල්ලෝ ගෙවුවේ නැතුව දෙවියන් වහන්සේ මට ඒ වැඩ ගෙවලා තියෙනවා. ආමෙන්. හalleluya. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ 10,000කට වැඩිය අවුරුද්දකට සැරයක් 10,000ක් මැරෙනවා කියලා කිව්වම කන්නේ නැතුව. අමාරුයි නේද අපිට විශ්වාස කරන්න. මොකද අපි කොහොම හරි තුන් වේලම කනවනේ. පාන් කෑල්ලක් රොටියක් හරි. දැන් අදූදේ මං මගේ මේ දරුවෝ මෙතන වැඩ කරනකොට ඒගොල්ලන්ට කන්න යන්න වෙලාවක් තිබුණේ නැහැ. මං රොටි තුනක් ගෙනල්ලා තිබුණා මට මේ ෂෙනෙලා. ඒ රොටි තුන කඩලා මං කිව්වා එන්න දරුවෝනි අපි කමු රොටි කියලා. අපි කෑවා රොටි. රොටිය බෙදාගෙන කෑවා. ඊට පස්සේ අපි ප්ලේන්ටියක් බිව්වා. හalleluya. ආමෙන්. හරි ප්‍රායෝගිකයි. මම මේවා කියන්නේ මේවා ප්‍රායෝගිකින්ද ඔබට. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි නම් කොහොම හරි තුන් වේලම කනවා. හැබැයි ලෝකෙන් අඩකට වැඩිය මිනිස්සු වර්ධනවාද? නින්දට යනවා. බොහෝ සෙනගක් නින්දට යනවා කුසගින්නේ. කන්න නැතුව බඩගින්නේ නින්දට යන මිනිස්සු. ඔයාලට මේ අත්දැකීම ඇති. සමහරක් මේක අහගෙන ඉන්න ඔබට මේ අත්දැකීම ඇති. බඩගින්නේ තියෙන දේ ළමයින්ට දීලා ඔබ බඩගින්නේ බුදිය ගත්ත අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට මේක අහගෙන ඉන්නවා ඇති. එතකොට ඔබ කියන ඇත්ත තමයි පාස්ටර් මේක ඇත්ත. මේක කොයිතරම්නම් දරුණු වෙන්න යනවද මේ මුද්‍රාව කැඩුවට පස්සේ. ඒකයි මම මේ ඔබට මේ අනුතුරු ඇඟවීම කරන්නේ. අපි මේක ප්‍රායෝගිකව අපි අත්දකින්න ඕනේ ඒකයි. ඔයාලට දෙනවද? ලෝකේ බොහෝ මිනිස්සු හරියට දේවල් නාස්ති කරනවා. සෑහෙන්න දේවල් නාස්ති කරනවා. ඔයාලට මතකයි නේද ලූක් සුභාරංචි? යේසුස් වහන්සේ ලාසරස් ගැන පොසත් මිනිසයා ගැන කිව්ව කතාව. ඒ මිනිස්සු රත්නිල් වස්ත්‍ර ඇඳගෙන මහා සුඛෝභෝගී ජීවිතයක් ගත කෙරුවා. එළියට විසි කරපු කෑම කාලා තමයි ලාසරස් ජීවත් වුනේ කියලා. ගොඩක් මිනිස්සු නාස්ති කරනවා හරියට අද. පුදුමාකාර විදියට නාස්ති කරනවා. අරක නම් විසි කරපු එක අඩුම ගානේ මේ මිනිස්සු කාලා ජීවත් වුණා. නේද? එයා ස්වර්ගයට ගියා. දීපු එක අමලා. දීපු එකක් ඉනිරේ. අයියෝ කියලා වැඩක් නෑ. ඒකෙන්ද කියන්න තුයිම දේව ගැන අපි. මේ දුප්පත් මිනිස්සු කෑම වේලක් නැතුව මෙහෙම දුක් විඳිනකොට ඔයා දන්නවද? බොහෝ සෙනගක් මේක ඇතුළෙත් ඉන්නවා කියලා සුඛෝපභෝගීව ජීවත් වෙන. ඒක අදටත් අපි සැබෑයි මං ඉස්සෙල්ලා ඔබට කිව්වා වගේ එදාටත් ඒකේමයි. කිසිම දයානුකම්පාවක් ඒගොල්ලන්ගෙන් නැහැ දුක් විඳින සෙනගට. කියනවා කෑ ගහලා ඔබලා දැන් පටි තද කරගනින්න ඔබලා දැන් එක වේලක් කාපල්ලා අර අපේ ඇමති කෙනෙක් එකපාරක් කිව්වනේ 7,000 දෙනවා මුළු මාසෙම කාපල්ලා කියලා 4 දෙනෙක්. මොකද්ද එහෙම එකක් කිව්වනේ මට මතකයි මොකද්ද ටීවී එකේ කිව්වේ මිනිස්සු ඕක ගැන ගොඩාක් විවේචනය කරේ. ඕවා තමයි ඇහුන්න තිබුණු කතාවල්. ඔතන එක දවසකට මේ පොළවේ 2,03,000ක් ළමයි ඉපදෙනවා. 2,03,000ක් එක දවසකට. දැන් ඒක අවුරුද්දකට බලපුවාම මිලියන 74ක් හැම අවුරුද්දෙම වැඩි වෙනවා. කොහොමද වැඩේ? මේ ලෝකේ ජනගහනය වර්ධනය වෙන විදිය ගැන මම කිව්වේ. දැන් අපි කතා කරගෙන ඉන්නේ සාගතය ගැන හොඳේ. මේ වර්ධනය වැඩි වෙනවා පොළවේ සෙනඟ වැඩි වෙනවා. 1850 වෙනකොට මේ පොළවේ හිටියේ බිලියනයක් විතරලු. ඊට පස්සේ 1930 වෙනකොට ඒක බිලියන 2ක් වුණා. 1961 වෙනකොට බිලියන 3ක් වුණා. 1976 වෙනකොට බිලියන 4ක් වුණා. 1989 වෙනකොට බිලියන 5ක් වුණා. 1989 ඉඳලා දැන් 2020 වෙනකොට බිලියන 7.0 කවුද දන්නේ? 7.4ක ජනගහනයක් මේ පොළවේ දැන්. බිලියන කෝටි 100 ඒවා. කෝටි 100 ඒවා 7ක්. මිනිස්සු ජනගහනය. කෝ දැන් කෑම? මේගොල්ලන්ට කෑම කෝ දැන්? සාගතයක් එනවා. ඒක ගැන මේ කතා කරන්නේ. ඒ නිසා කෑම නාස්ති කරන්න එපා. හම්බ වෙන එකට බනින්න එපා. අදත් පරිප්පුයි බතුයිද? අදත් පොල් සම්බෝලයි කරෝලයිද?
ආස වෙන්න කරෝල කන්න. මම හැමදාම කරෝල කන. සුමානකට දවස් 4කට වැඩි කරෝල කනවා මම. එක දවසකට හාල් මැස්සෝ කනවා, එක දවසකට කීර මිටියක් කනවා, එක දවසකට කරෝල කෑල්ලක් කනවා. පහුගිය දවස්වල මාළු කෑවේ නැහැ. දැන් එක දවසකට මාළුත් කනවා. අපිට මෙහෙම කන්න හරි දෙවිඳුන් දීලා තියෙන දෙවිඳුන්ට ස්තුතියි. ස්තුතියි. ඔය ස්තුති කරන්න දෙවියන් වහන්සේට. අද දවසේ කාපු දෙයට ස්තුති කරන්න. අද දවසේ කන්න සූදානම් කරලා ආපු දෙයට ස්තුති කරන්න. මොකද එහෙම නැතුව අය ගොඩක් එළියේ ඉන්නවා. අපේ දේශෙත් ඉන්නවා. කෑම වේලක් නැතුව ඉන්න අය. ඔයා හිතන්න එපා ඔක්කොමලට හරියට මෙහෙමම තියනවා කියලා. ගොඩක් මිනිස්සු විනාශ කරනවා. ඔයා දන්නවද හරීම මේ සමහර ගෙවල් වල බල්ලන්ට දෙන කෑම ටික නරිෂ්මන්ට්ස් ටික පෝෂණය ළමයෙකුට නැහැ. කනගාටුයි නේද ඒක? බල්ලට තියෙනවා පුදුම පෝෂණයක්. ළමයින්ට නැහැ. ඒකින්ද තමයි අර එක්කෙනෙක් මං කියන ඇහුවා. ඇයිදෝ මාමේ කියලා ගීතිකාවක් තියෙන්නේ. ඇයි මාව විනාශ කරන්නේ? ඇයි ගෙදර ඉන්න බල්ලව සලකන්නේ? ඇයි මා ගැන සලකන්නේ නැත්තේ කියලා සින්දුවක් ගීතිකාවක් තියෙනවනේ. ඔව් එහෙම එකක් තියෙනවා. ඒ ගීතිකාව කියන්නේ ඒකයි. කිසිම හිතක් පපුවක් නැතුව දරුවව මරලා දානවා, බල්ලව බලා ගන්නවා. ඒ වගේ ලෝකයක ඔය මම මේ ජීවත් වෙන්නේ. ඇමරිකාවේ මම කියව එක සංග්‍රහවක බිලියන 17.5කට වැඩිය නාස්ති වෙනවලු අවුරුද්දකට. නාස්ති වෙනවලු. ඒ කියන්නේ ප්‍රයෝජනයක් ගන්න නැතුව දෙවියන් වහන්සේ විනිශ්චය කරන එක අහන්න ඕනේ නැහැ. මේ වගේ යනකොට ලෝකේ නේ. විනිශ්චය කරනකොට අහන්න ඕනේ නැහැ. දැන් බලන්න බිලියන 7.5කට කිට්ටුයි දැන්. මේ වගේ සෙනගක් පෝෂණය වෙන්න මේ පොළවේ තියෙන්න එපයි දැන්. මේ වගාව තියෙන්න ඕනේ, කෘෂි කර්මයේ තියෙන්න ඕනේ. වාට තේරෙනවද? මේ වාස්සේ නියගේ එනකොට සැඩසුලන් ඇවිල්ලා ගම් වතුර එනකොට මේවා විනාශ වෙනකොට මිනිස්සුන්ට කො කෑම? දැන් පහුගිය දවස්වල කොවිඩ් කාලේ මට මතකයි ටීවී එකේ ගොඩාක් උනන්දු කෙරෙව්වා. බතල හිටවන්න, මඤ්ඤොක්ක හිටවන්න, මිරිස් ටිකක් හිටව ගන්න, ගෙදරට කෑම ටිකක් හදාගන්න දෙයක් හදාගන්න කියලා. පහුගිය දවස්වල කෙරුවා. අපේ ගෙදරත් හදුවා ඒකට. අපි තාමත් කනවා වැටකොළු එකෙන් හදපු. ඔව්. මිරිස් වැව්වා, බටු වැව්වා, මාළු මිරිස් වැව්වා. ඔව් මේවා තාමත් කනවා අපි. ඕගලන්ගේ ගෙවල් වලත් එහෙම වවල ඇති කියලා විශ්වාස කරනවා. නැත්තම් වවන්න පටන් ගන්න දැන් හොඳේ. හැබැයි අනිත් වැඩ පාලු කරගෙන වවන්න බෑ. අනිත් වැඩ කරන ගමන් වවන්න. නැත්තම් අනිත් වැඩ කරන ඒවා පාලු කරගෙන එහෙම වවන්න යන්න එපා. ඉතින් මේකෙදි ස්වාමින් වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ බලන්න හරිම පැහැදිලි. හරිම පැහැදිලි. මේ ලෝකේ මොන තරම්නම් ප්‍රමාණයක් කෑම අවශ්‍යද? මොන තරම්නම් ප්‍රමාණයක් එහෙනම් කෑම ඉවත ලනවාද? මේක මහා පාපයක්. මේක මහා අපරාධයක්. ඔයාගේ ගෙදර කෑම විසි කරනවද? නැත්තම් ඕනේ කරන ප්‍රමාණය විතරක් හරියට බෙදාගෙන කාලා ඒක ඉවර කරගන්නවද? පිඟාන. ඔයාගේ පිඟානේ කොච්චර දේවල් ඉතුරු කරලා විසි කරනවද ඔබ? හැමතිස්සෙම මතක තියාගන්න ඒකෙන් භාගයක්වත් කන්න නැතුව ඉන්න මිනිස්සු ඉන්නවා කියලා. ළමයි මතක තියාගන්න. තෝරනවා මේ කණ්ඩ යනකොට ළමයි දේවල්. දෙවියන් වහන්සේට ස්තුති කරන්න දීලා තියෙන පෝෂණයට. මං හිතන්නේ තව මීට වැඩිය නිෂ්පාදන ශක්තියක් පොළවේ වැඩි වෙයි කියලා. ජනගහනය වැඩි වෙන ප්‍රමාණයට. බලන්න මම කිව්වේ එක අවුරුද්දකට බිලියන කොච්චරක්ද වැඩි වෙනවා කියලා කිව්වේ? මිලියන 74,000ක්. මිලියන 74,000ක් දවස අවුරුද්ද ගානේ පොළවේ සෙනග වැඩි වෙනවා. මිලියන 74,000ක්. දවසකට 2,03,000ක්. මතකයිනේ? ඔව් දවසකට 2,03,000ක් අවුරුද්දක් යනකොට මිලියන 74,000ක් සෙනග. ස්ටැටිස්ටික්ස් වලින් මම ගත්ත ඒවා. හරි ලස්සනයි. ඉතින් මේවා මං හොයන්න පොඩ්ඩක් කාලේ වැය කෙරුවා. මටත් හරි ඉන්ට්‍රස්ටිං මේක. මේක හොයනකොට හොයනවා. හරි තව හොයන්න හිතෙනවා. ඔයාලට තව හොයන්න හිතෙන්න නම් එලිදරව් පොත කියවන්න. ආමෙන්. ඕ එලිදරව් පොත කියවන්න. දෙවෙනි ස්තුති. යනවා 4 වෙනි. අස්සයට. මොකක්ද 4 වෙනි නැත? මරණයේ මුද්‍රාව. 7-8 පද. මෙහෙම කියනවා. උන්වහන්සේ 4 වෙනි මුද්‍රාව කැඩූ කල 4 වෙනි ජීවමාන සත්වයා කතා කොට වරෙන්නයි කියන හඬ ඇසීමි. එවිට සුදුමැලි අස්වැයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හොන් තැනැත්තාගේ නාමය මරණයය. පාතාලයේ ඔහු අනුව ගියේ. කඩුවෙනුත් සාගතේනුත් වසංගතේනුත් පොළවේ වනමුර්ගයන් ලවාත් මරන්නට පොළවෙන් 4 කොටසක් කෙරෙහි ඔහුට බලය දෙන ලද්දේය. 4 වෙනි මුද්‍රාව කැඩුවාම බලන්න. සුදුමැලි අස්සෙක් කෙනා.
මරණේ මුද්‍රාව. අපි දැන් මුද්‍රා කීයක් බැලුවද? 3ක් බැලුවා. පළවෙනි එක මොකද්ද? රැවටීමේ මුද්‍රාව. දෙවෙනි එක මොකද්ද? විනාශයේ මුද්‍රාව. තුන්වෙනි එක මොකද්ද? බලාපොරොත්තු රහිතකමේ මුද්‍රාව. හතරවෙනි එක මොකද්ද? මරණයේ මුද්‍රාව. දැන් මේක හරිම පෙළියට එනවානේ. බලන්න අතන යුද්ධයේ ඉවරෙච්ච ගමන් සාගතය ආවා. සාගතය ඉවරෙච්ච ගමන් බලාපොරොත්තු නැති වෙන තැනටපත් වුණා. බලාපොරොත්තු නැති වෙන තැනට ආපු ගමන් මරණය ආවා. මේ මුද්‍රා කැඩෙනකොට බලන්න මේ අර අකුලපු පොතේ පිටිපස්සේ තියෙන ඒවා මම මේ කියන්නේ හොඳේ. ඒවා තමයි යේසුස් මේ එලිදරව් කරන්නේ. ඒවා තමයි යොහන්තුමා මේව දකින්නේ දැන්. ඇවිල්ලා බලන්නේ. එයා තමයි මේක දකින්නේ. ඉතින් හතරවෙනි එක අපිට මතක් කරලා දෙන්නේ. බලන්න මරණය. මරණය විතරක් නෙමෙයි. පාතාලේ යාගේ පස්සෙන් එනවලු. මරණයත් එක්ක පාතාලයේ පස්සෙන් එනවලු. ඒකද මේ කියන්නේ? මලානික අස්වැයා. මාරක වසංගත වලින් පොළොව පිරෙන්න යන එක ගැන මේ කියන්නේ. ආයි 아무තෙන් කියන්න ඕනේ නැහැ. පේන්නේ නැද්ද මේ COVID-19 ඇවිල්ලා කරන දේ? දැන් කෝටි කීයක් මැරලා ඉන්නවද මේ වෙනකොට? කෝටි කීයද? නිවුස් බලනවා. කෝටි කීයක් මැරලාද දැන් COVID වලින්? කියන්නේ මමත් කියන්නේ නැහැ එහෙනම්. දැන් ලංකාවේ ෂේප් එකේ හිටියනේ. දැන් ලංකාවේ මරණ කීයද? 107යි. ලංකාවේ කී දෙනෙක් දැන් මේකෙන් ඉන්නවද හැදුච්ච? 22000 ගානකට වැඩිය දැන්. එන්න මේක වර්ධනය වෙනවා. එන්න මේක වැඩි වෙනවා. ප්‍රවේශම් වෙන්න. හැමතිස්සෙම මාස්ක් එක දාගන්න. හැමතිස්සෙම අත සුද්ධ කරගන්න. මාස්ක් එක හැමදාම රැයට හොද ගන්න. ඔය මාස්ක් ගන්න ඊයේ මම මාස්ක් එකක් ගන්න ගියා වැරදිලා මට යන්න යනකොට මාස්ක් එකක් මෙහෙන් ගෙනියන්න බැල්ලා කඩේට ගියා මාස්ක් එකක් ගන්න. මට කියලා මාස්ක් එක දීලා මම ඒව කීයද? 275ලු. මං කෝ එපා. වෙන එකක් නැද්ද? එතකොට කියනවා තව එකක් දීලා 100යිලු. බලන්න. මාස්ක් එකක් දාගන්න නැතුව යන්න එපා. මාස්ක් එකක් දාගෙන යන්න. සැනිටයිසර්ස් පාවිච්චි කරන්න. දුර ප්‍රමාණය නිතරම නඩත්තු කරගන්න. මේක අපේ ආරක්ෂාවටයි ආණ්ඩුව කියලා දීලා තියෙන්නේ. මේක අපේ ආරක්ෂාවටයි හමුදාව අපිට අනතුරු අඟවන්නේ. මේක අපේ ආරක්ෂාවටයි. අදත් පොලිසිය නිලධාරීන් කීප දෙනෙක් පල්ලෙහා ඉන්නවා. අපේ ආරක්ෂාවට. මොකටද ඒගොල්ලෝ ආවේ? අද අපි සභාව රැස් කරුවෙත් නැහැ. හැබැයි ඒගොල්ලෝ අපිට ආරක්ෂාව දෙන්න. ඒගොල්ලන්ට ඕනේ අපිව ආරක්ෂා කරන්න. අපි ඒගොල්ලන්ට ගෞරව කරනවා ඒගොල්ලන්ගේ සේවයට. ආමෙන්. පොලිස් නිලධාරීන්ට හමුදාවට සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ ඔක්කොම වැඩ කරන්නා වූ නිලධාරීන්ට අපේ ප්‍රණාමය ගෞරවය දෙවිඳුනි ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න. හලෙලූයා. ඒ නිසා ඔබයි මමයි සහයෝගය දෙන්න ඕනේ ඒගොල්ලන්ට. දැන් ගොඩක් මිනිස්සු ඒවා බලන්න අරක දාපුවම ඔන්න පැනලා දුවනවා. ඉස්පිරිතාලෙන් පැනලා දුවලා. ID අරෙන් IDH එකෙන් පැනලා කියනවා. මෙහි අර ඉස්පිරිතාලෙන් පැනලා කියනවා. අර නිරෝධායන තැනින් පැනලා කියනවා. පැනලා ගමවල් වල දුවලා ගිහිල්ලා අනිත් මිනිස්සුන්ට බෝ කරනවා. බලන්න මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? ඇයි සහයෝගය දෙන්න බැරි මේක ඉක්මනට ඉවර කරගන්න? මන් දකිනවා හැමතිස්සෙම ආණ්ඩුවේ නිලධාරීන් ඇවිල්ලා පින් සෙන්ඩු වෙනවා. අනේ මිනිස්සුනේ උදව් කරපල්ලා අපිට මේක අපිට තනියම කරගන්න බෑ. ඇයි අපි සහයෝගය දෙන්නේ නැත්තේ ඒගොල්ලන්ට? ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. සුදුමැලි අස්සය. මේක මැඩ පවත්වන්න කවුරුත් නැහැ. කාටවත් බෑ. දෙවනි තෙසලෝනික දෙවනි පරිච්ඡේදය ඔබ කියවන්න. දෙක තෙසලෝනික දෙවනි පරිච්ඡේදය. වදන්නද වසංගත මේ වගේ දුර්භික්ෂයන් වසංගත ඇවිල්ලා පොළවෙන් 4න් එකක් නැති වෙනවා කියලා මේක කියනවා. 4න් එකක් පොළවෙන්. එසිකියල් පොතේ 14:21 වෙනි වගන්තිය හරිම වැදගත් මේ වචනේ. තවද ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මුර්ගයන් සිඳ දමන්නට මා විසින් ඊට මාගේ තද දඬුවම් 4 වූ තද දඬුවම් 4. මොකක්ද මේ තද දඬුවම් 4? ප්‍රචණ්ඩත්වය, යුද්ධය, කඩුව. මේක කියනවා දඬුවම් 4 වූ කඩුවද, සාගතයද, ඡණ්ඩ මුර්ගයන්ද, වසංගතයද. දැක්කද මේ කාරණා 4? මේ කාරණා 4 තමයි මේ අස්සයෝ 4 දෙනාගෙන් ප්‍රකාශ වෙන්නේ. මේ මුද්‍රා කැඩු බලන්න මේ බයිබලයේ මොනතරම් සත්‍යයක්ද කියලා. එසීකියල් පොතේ ලියන එක එලිදරව් පොතේ ස්වාමීන් වහන්සේ මෙතන එලිදරව් කරන විදිය බලන්නකෝ. එකම ආත්මයක ගලාගෙන යන්නේ. එකම හඬක් අපිට ඇහෙන්නේ. කඩුව, සාගතය, ඡණ්ඩ මුර්ගයන්, වසංගතය,
යවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද. ස්වාමීන් වහන්සේගේ වචනේ එසේකියල් පොතේ 14:21 වෙනි වගන්තිය. අපි එළිදරව් පොත කියවනකොට ඒක අපිට මතක් කරලා දෙන්නේ ඒකයි. මිනිස්සු කඩුවෙන් මැරෙන්න යනවා. මිනිස්සු බඩගින්නේ මැරෙන්න යනවා. මිනිස්සු ලෙඩ දුක් වලින් වසංගත හැදිලා ඡණ්ඩ මුර්ගයන්ට අහුවෙලා මැරෙන්න යනවා. මේ ඡණ්ඩ මුර්ගයෝ කිව්වම ඔයා හිතන්න එපා මහා භයංකර මේ සත්වයෝ කියලා. අත් 12ක් මූණු 6ක් තියෙන. එහෙම හිතන්න එපා. ඒ සත්වයෝ. එහෙම ඒගොල්ලෝ කියලා හිතන්න එපා. හරිද නේද? මේ පොඩි මැක්කෙක්. දැන් කවුද COVID-19 එක මොන වගේද? අර පෙන්නන්නේ. නිකන් අර මොකද්ද මම පොඩි ළමයි සෙල්ලම් කරන අර රබර් බෝලයක් වගේ පුංචි. දැන් ඒක ඇහැට පේන්නේ නැහැ. හැබැයි ඒක පෙන්වන්නේ ඒ වගේනේ. මෙහෙම තියෙනවා. මෙහෙම ගියාම අල්ල ගන්න. අපි අර මෙහෙම ගහපුවම අල්ලගන්නේ බිත්තියට ඒක. ඒ වගේ. මේක අල්ලගම ඒක අර ප්‍රෝටීනයක් ලුනේ. ඕක ඇවිල්ලා මෙහෙම අල්ල ගන්නවා හැමත. ඊට පස්සේ මේක කන්න පටන් ගන්නවා. නේද? එහෙමනේ යන්නේ. දැන් එහෙම කොච්චර මැරෙනවද අද බලන්න. වයසක අය ඒගොල්ලන් හුස්ම ගැනීමේ අපහසුතාවයත් එක්ක ඒගොල්ලෝ මැරෙනවා. මේක හැදුණු ගමන් බෑ ඒගොල්ලන්ට එතන යුද්ධ කරන්න ඇතුලේ හයිය නැහැ. ප්‍රතිශක්තිකරණයක් නැහැ. ඒ නිසා වැඩිම කොත්තමල්ලි බොන්න. වෙනිවැල් ගැට දාලා කොත්තමල්ලි බොන්න. ඊයේ රාත් මම එකක් බිව්වනේ. බිව්වා. ඔයාගෙන් මම කොහොමද දාන්නේ ඒකනේ. මම බිව්වා ඊයේ රාත් එකක්. හැමතිස්සෙම කොත්තමල්ලි බොන්න. හරිද නේද? හැමතිස්සෙම සබන් දාලා වැඩිම අත හොද ගන්න. මොකද සබන් වලට අර ප්‍රෝටීනේ දරන්න බැහැලු. සබන් පෙන ආපුවම හරිද නේද? ඒක නිසා තමයි අර වෛද්‍ය උපදේශ අපිට දෙන්නේ නිතරම හොඳට සබන් ගාලා විනාඩි 20ක් විතර මෙහෙම කළා ගලාගෙන යන වතුරකට අල්ලන්න කියලා නේ. නිකන් බේසමකට මෙහෙම කරන්න එපා. ඌ ආපහු එතනින් ගැලවිලා අනිත් තැනින් එල්ලෙයි. හරිද? ඌ මේ කණුවල එල්ලිලා බලන් ඉන්නවා කාගේ ඇඟට පනින්නද කියලා. කවුද මේ ඌ කියන්නේ? කොවිඩ්. දැන් මේ මහා ලොකු සතෙක් නෙමෙයිනේ. මහා භයංකර පේන්න තියෙන ලොකු සතෙක්ද මේ? ඇහැට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. මයික්‍රොස්කෝප් එකෙන් ඒක දකින්නේ. කිනිතුල්ල බෝ වෙන එක. මැක්කෝ කන එක. මේ 아무තු දේවල් නෙමෙයි. වදනද මේ මැක්කෝ කාලා කිනිතුල්ල කාලා මම එක තැනක කියෙව්වා මේ බොහෝ ස්ථානවල මිනිස්සු 14 වෙනි සතවර්ෂයේ ලෝකේ ජනගහනයෙන් යුරෝපයේ 3න් 1කට වැඩිය මැරුණලු මේ වගේ මැක්කෝ ඇවිල්ලා. මැක්කෝ ප්‍රවේශ වෙන්න මැක්කෝ. මැක්කෝ නෙමෙයි මැක්කෝ. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඒඩ්ස් හැදිලා වදන්නද මිලියන 20ක්. මිලියන 20කට වැඩිය පොළවේ දැන්ට මැරලා තිනවා ඒඩ්ස් හැදිලා. එතකොට රසායනික ද්‍රව්‍ය විස වෙලා පුංචි ක්‍රුමීන් සත්තු කාලා ඒ කොටි වලස්සු සිංහයන් අමතරවලදී උන් කාලා මිනිස්සු පුදුමාකාර විදිහට මැරෙන දවස ගානේ. වදනද මේ මුර්ගයෝ කිව්වම මහා මේ බීස්ට් කියන්නේ ලොකු සතෙක් ගැන අපි කතා කරනවා වගේ. හැබැයි බීස්ට් කියන්නේ වදන්නවද? මේ කොරෝනා වෛරසය වගේ අපිට ඇහැට පේන්නේ නැති වදනද මීයොන්ගෙන් ප්‍රවේශම් වෙන්න. අපි අහලා තියෙන්නේ නම් බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා නේද? මීයොන්ගෙන් ප්‍රවේශම් වෙන්න. මොකක්ද දන්නවද? මීයෝ ලෙඩ 35කට වැඩිය අරගෙන ඔබම ඔබ යනවලු. ලෙඩ 35කට වැඩිය මීයා. ඔගලන්ගේ ගෙදර පවුද? මීයා අල්ලපම ගිහිල්ලා අතාරිනවා. අනේ පව් කියලා. පවුද? පවුද? මදුරුවව මරන්න එපා පවුද? මීයෝ එපාද මරන්න එපාද? කැරපොත්තෝ එපාද? මුං ලෙඩ බෝ කරනවා. මීයා රෝග 35කට වැඩිය අරගෙන යනවා කියලා කිව්වම බලන්නකෝ. මම මේ වෛද්‍ය වාතාවරණයක ඒක කිව්වේ. රෝග 35කට වැඩිය ගෙනියනවලු මීයා. මීයෝ දැනට පොළවේ ඉන්න ජනගහනය 95% විතර මීයෝ ජනගහනය. හොඳේ මං කියන්නේ මීයෝ ජනගහනය. මං කිව්වාට මීයෝ ඉන්න සෑහෙන රටවල් වල කියලා දැන් ඉන්දියාවේ මීයොන්ට මිනිස්සු චීස් කන්න දෙනවා. මේ හිඟන දුප්පත් මිනිස්සු මෙහි අඬ ඉන්නවා. මේ මිනිස්සුන්ට කන්න නැහැ. ඒගොල්ලන්ව පහ කරගෙන කියලා මීයන්ට කන්න දෙනවා. අපිත් මෙහෙ කන්න දෙනවා කරෝල කෑල්ලක් කරේ මේ ඌ අල්ල ගන්න. ඔව් විනාශ කරන්නේ අපි අල්ලගන්නේ. මොන හරි කෑල්ලක් දාලා පාන් කෑල්ලක් දාලා. අරගේ චීස් ගිහිල්ලා කන්න දෙනවා උන්ට. වදිනවා උන්ට. ඒ උන්ට උන්ට මෙහෙ කරන පූජකයෝ ඉන්නවා එතනවා දන්නවද? පූජකයාගේ ඔළුවේ යනවා, ඇඟේ යනවා, සාක්කුවල යනවා, ඇඟ හැමතැනම මීයෝ යනවා. අත තියන්නේ දෙයියෝ.
පුදුම ලෝකයක ඔය මම ජීවත් වෙන්නේ. ඇත්ත. බලන්න ඔය කියවලා තියෙනවා නම් ඔය මොනවාද අපිට තියෙන ඔය එක මේ ඩොකියුමෙන්ටරිස් පෙන්වන්නේ. ඒ වගේ තමයි පෙන්වන්නේ ඔක. ඉතින් ඔයා මං කියන්නම් මීයොන්ගෙන් ප්‍රවේශම් වෙන්න. තමයිකට ඕගොල්ලන්ගේ ගෙදරත් මී වෙනකොට ගණන් ගන්න තු ඉන්න ඇති. මගේ ඊයේ පල්ලෙහා අපි කාමරේ අස් කරනකොට මුන් කාලා ගිහිල්ලා අපේ වයර් වගේක් අල්ල ගන්න ඕනේ වුණා. කාලා ගිහිල්ලා වයර් වගේක්. නේද පස්චින්තක ඔව් කාලා ගිහිල්ලා අල්ල ගන්න ඕනේ වුණා අපි. මලානික අස්වැය මාරාන්තිකයි. මාරක වසංගත අරගෙන එන්නේ. මලානික අස්වැය. ධාවනය කරන්න මරණයයි. මරණයයි. එයා හැමතිස්සෙම නිරය එයාව ලුහු බැඳගෙන එනවා. නිරයත් එක්ක එයා එන්නේ. 2 තෙසලෝනික දෙවනි පරිච්ඡේදයේ. ලෝක ජනගහනයෙන් 4න් එකක් විනාශ වෙනවා. එසිකියල් 14:21ට අනුව. මාරක වසංගත තුලින්. දැනට මේක අපිට ඔප්පු වෙලා තියෙන්නේ අපි මේ ඉන්න කාලේ මෙහෙමනම් මේ මුද්‍රාව කැඩුවට පස්සේ කොහොම වෙන්න ඕනේද කියලා මම ඔයාලට කියන්න ඕනේ නැහැ. ඒ නිසා මට ඊට වැඩිය කියන්න වෙලාවේ අවසර නැහැ අද. දැනුත් වැඩි වෙලාව අරගෙන තියෙනවා. අපි අවසන් කරන්නයි යන්නේ. අපි බැලුවාද? මුද්‍රා 4ක් කැඩුවා. පළවෙනි මුද්‍රාව කැඩුවම සුදු අස්සෙක් ආවා. ඒ යේසුස් වහන්සේ නෙමෙයි, ඒ සාතන්. දෙවෙනි මුද්‍රාව කැඩුවම රතු අස්සෙක් ආවා. ඒ යුද්ධයයි. තුන්වෙනි එක කැඩුවම කළු අස්සෙක් ආවා. ඒ මොකද්ද? මොකක්ද? වසංගතයයි. බලාපොරොත්තු රහිතකමයි. ඊට පස්සේ 4වෙනි එක කැඩුව මුද්‍රාව කැඩුවම ආවා සුදු මැලි අස්සෙක්. ඒකේ මොකක්ද කියන්නේ? කන්න නැතිකම, සාගතය, වසංගත වල සම්පූර්ණම ආරම්භය. වසංගත වල ආරම්භය. ඉතින් මේක අපි මෙහෙම කියුවට පස්සේ අපි තාම ස්වර්ගයේ. අපි ඉන්නේ ස්වර්ගයේ. ඒක ස්ථිර කරගන්න අදත්. ආමෙන්. පොළවේ මේ දේවල් සිද්ධ වෙනවා. දෙවිඳුන්ගේ උදහස විරුද්ධව, දෙවිඳුන් ප්‍රතික්ෂේප කරව එපා කරව මිනිසුන්ට විරුද්ධව දෙවිඳුන්ගේ උදහස මෙහි ඇවිල්ලා එනවා. 6 වෙනි පරිච්ඡේදයේ ඉඳලා. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරලා යාඥා කරමු. අපි සූදානම් වෙමු. ස්වාමිනේ අපිට උදව් කරන්න. ව්‍යාජ වූ දේවල් වලින් බේරිලා ඉන්න, රැවටිල්ලෙන් බේරිලා ඉන්න උදව් කරන්න. විනාශයෙන් බේරිලා ඉන්න උදව් කරන්න.